අයිබෝවන් ආදරණීය සහෝදර සහෝදරියනි හිතවතුනි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අධ්‍යාපන අංශය විසින් මෙහෙවන ලෙෆ්ට් ලයින් දේශපාලන අධ්‍යාපන සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද ඔබ සමග කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අද අපේ මාතෘකාව පරිසරය එහෙම නැත්නම් සබහාදහම කියන කාරණය. මේ සාකච්ඡාවට අද අපි සම්බන්ධ කරගන්නවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික ඒ වගේම ජාතික සංවිධායක විමල් රත්නායක සහෝදරයා ඒ වගේම පරිසරය සම්බන්ධයෙන් සබහාදහම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් කරමින් මේ මොහොතේ පරිසරය සමග කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අශෝක සපුමල් රංගොල සහෝදරයා ඔවුන් දෙදෙනා සමග අපි පැය එකහමාරක වගේ කාලයක් ඇතුලේ ඔබ සමග සබහාදහම පරිසරය අද මුණ දීලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියන එකත් ඒ හැමුවේ අපේ පිළිතුරු අපි ඒකට මුණ දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි විමල් රත්නායක සහෝදරයාගෙන් ආරම්භයක් වශයෙන් මේ සබහාදහම කියන්නේ මොකක්ද? පරිසරය කියන්නේ මොකක්ද? මේ දෙකක්ද එකක්ද මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ නිර්වචනය කියන කාරණේත් සමගම පටන් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. අධිකාරී සහෝදරයාට බොහොම ස්තුතියි. ඇත්තටම ගත්තොත් දැන් සබහාදහම පිළිබඳ ඊටාම න්‍යායක නිර්වචන වලට යන්නේ නැතුව සරල අදහසක් කිව්වොත් සබහාදහම මිනිසාට කලින් බිහි වෙච්ච දෙයක්. සබහාදහමේ කොටසක් තමයි මිනිසා කියන්නේ. නැතුව සබහාදහම මිනිසා වෙනුවෙන් තිබෙන දෙයක්කට වඩා මිනිසා සබහාදහමේ කොටසක් ලෙස තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒතර දැන් අද වෙලා තිබෙන්නේ මේ මිනිසාට පෙර බිහි වෙච්ච සබහාදහම අනිකුත් සතුන්ට ජීවීන්ට වඩා වෙනස් විදියට මිනිසා කියන සත්වයා විසින් මේ සබහාදහම තුළ තව අලුත් දෙවනි සබහාදහමක් කියලාත් කියනවා. නමුත් ඒක හොඳම වචනේද කියන විවාදයක් අපිට තියෙන්න පුළුවන්. මිනිසා විසින් දෙවන වටපිටාවක් ගොඩනගලා තිබෙනවා අනිකුත් සියලුම සතුන්ට වෙනස්. ඒ නිසා අද මිනිසා සහ අනිකුත් සතුන් සියලු දෙනාම ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ මේ මිනිසාට පෙර ඇතිවෙච්ච සබහාදහම මිනිසා විසින් සුවිශාල වශයෙන් වෙනස් කරලා මිනිසා විසින්ම ගොඩනගන ලද දෙවන වටපිටාවකුත් එක්ක තමයි අද ඇත්තටම මිනිසාටත් අනිකුත් සතුන්ටත් ජීවීන්ටත් ජීවත් වෙන වෙලා තිබෙන්නේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් එහෙම පෘථිවි පරිණාමයේ ක්‍රියාවලියක් විදිහට බිහි වෙච්ච මේ සබහාදහම කියලා අපි හඳුන්වන මේ අපිත් ඇතුළු මේ මුළු මහත් පද්ධතිය අද සුවිශාල බලපෑමකට වෙනස්කමකට මිනිසා විසින් ලක් කරලා තිබෙනවා. ඒ වගේම දැන් මේකේ පරිසරය කියන වචනයකුත් පාවිච්චි වෙනවා. ඇත්තටම මම සිංහල භාෂාව පිළිබඳ විශාරදයෙක් නෙමෙයි. නමුත් මට සිංහල භාෂාව පිළිබඳ උගතුනුත් ඒ වගේම සමහර පරිසර වේදිනුත් මීට පෙර කුඩා කාලෙදිම කියපු දෙයක් තියෙනවා. මේ පරිසරය කියන වචනේ තුල පවා යම් ආකාරයක නොගැලපීමක් තියෙනවා කියලා. පරි කියන්නේ සාමාන්‍යයෙන් බාහිර කියන එක. ඒතර පරිසරය කියන එක අපෙන් බාහිර. ඒතර ඒක තුලින්ම මිනිසාට අවිඥානික සහ සවිඥානික අදහසක් දෙනවා මේ පරිසරයෙන් පරිබාහිරයි මිනිසා. මේක දෙකක් කියලා. ඇත්තට මේක අර කාටීසියානු සම්ප්‍රදාය නැත්නම් 1500 ගණන් වල ගොඩනගපු මේ අර මිනිසා සහ සබහාදහම දෙකක් කියලා පටන් ගත්තු ඒ තර්කයේ පෝෂණය කරන අදහස මේ ගැඹුරට ගියොත් ඒක වැරදි. ඒක මාක්ස්වාදය කිසිසේත්ම පිළිගන්න අදහසක් නෙමෙයි. කියන්නේ මිනිසා සහ පරිසරය සබහාදහම කියන්නේ දෙකක් කියන එක. අර පරිසරය කිව්වම අපිට පුංචි කාලේ උගන්වන්නෙත් 5 වසරදී 6 වසරදී වගේ මේ අපෙන් බාහිර ලෝකෙ කියලානේ සරලව. අපෙන් බාහිර කිව්ව ගමන්ම අපි අරගෙන මිදෙනවා. අපි ඒක කොටසක් නොවනවා වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වචනය ඒ නිවැරදිභාවය තෝරගන්න ඕන මම හිතන්නේ සිංහල භාෂාව විශාරදයන්. නමුත් අපි පරිසරයෙන් පිටස්තර කොටසක් කියන එක. නැත්නම් පරිසරය අපෙන් පිටස්තර තියෙන දෙයක් කියලා. හිතන එක ඇත්තටම විසින් තමයි අධිකාරී සහෝදරයා අර එන්ගල්ස් පස්සේ අපි කතා කරමු මේ සබහාදහමේ ඩයලෙක්ටික් තුල කියන්නේ අර මිනිසා සබහාදහම දිහා බැලුවේ විශේෂයෙන්ම ධනපති ක්‍රමය ඇතුලේ බැලුවේ යටත් කරගන්න තියෙන රාජ්‍යයක් දිහා බලන අධිරාජ්‍යයක් බලන විදියට. ඒ නිසා මම හිතන්නේ වඩා උචිත වචනය සබහාදහම අපි සබහාදහමේ කොටසක්. ඉතින් අද ඒක මිනිසාගේ මැදිහත් වීම මත වෙනස් වෙලා තිබෙනවා. ඒ වෙනස මම හිතන්නේ මිනිසාටත් අනිකුත් ජීවීන්ටත් ඊටාම අහිතකර තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මම හිතන්නේ අපිට ඉදිරියේදී ගැන කතා කරන්න පුළුවන්. ඔව්. එතකොට දැන් අශෝක රංගොල සහෝදරයා
අපි දැන් එකක් තමයි දැන් අපි මේ මාතෘකාව අපිටමත් සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේමත් අද මේක ලෝකේ පුරාම ප්‍රබල මේ දේශපාලන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමහර දේශපාලන පක්ෂ පවා බිහි වෙලා තියෙනවා මේ කාරණේ පදනම් කරගෙන. එතකොට පරිසර දූෂණය කියන කාරණේ අද ලෝකේ බරපතල ලංකාවටත් එහෙමමයි. ලංකාවෙත් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඔබෙන් අහන්නේ එකක් ඒ කියන්නේ අතන ගත්තොත් මේ වත්මන් ආණ්ඩුව බලයට එන්නත් මේ පරිසරය සම්බන්ධ ප්‍රශ්නේ පාවිච්චි කරා කියලා මම හිතන්නේ. එතකොට මේක ගෝලීය සටන් පාඨයක් බවට පත් වුණේ කොහොමද කියන කාරණේ. එතකොට ඒ වගේම අද වෙනකොට අපි අපේ රට ලංකාවත් ඒ වගේම මේ ලෝකෙත් මේ මූණ දීලා තියෙන පාරිසරික අර්බුද එහෙම නැත්නම් සබහාදහමේ ප්‍රශ්න සබහාදහමත් එක්කලා මිනිස්සුන්ගේ තියෙන ගැටුමේ ස්වභාවය කොයි වගේ එකක්ද මොකක්ද ඒකේ තත්ත්වය කියන එක සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? අධිකාරී සහෝදරයා මෙතෙන්දී අපි අර ස්වභාවදහම හෝ අපි මේ කතා කරන පාරිභාෂික ශබ්දකෝෂය තුල නිර්වචනය කරගන්න අමාරු. ඒ වගේම නමුත් අපිට අපේ ඉන්ද්‍රියන් වලින් දැනෙන කාරණා ටිකක් තියෙනවා මේ කතා කරන ස්වභාවදහම ගැන කතා කරද්දී. ඒකට බලපාන කාරණේ තමයි මේ මිනිහා කියන ජීවියා මිනිසාගේ සම්භාවය තුල බිහි වෙන්නෙම බොහෝම දුර්වලතා සහිත ජීවියෙක් විදියට. ඒක නිසා මේ පරිසරයට උචිත විදිහට කටයුතු කරන්න නම් මේ පරිසරය සමග ඔහු හැදී වැඩි තවත් ඉස්සරහට යන්න නම් පරිණාමය වෙන්න නම් බල කරපු සාධකයක් තමයි ඒ පරිසරයේ තියෙන දුෂ්කරතාවලට ඔරොත්තු දෙන විදිහට Taman කොහොමද හැඩගැහෙන්නේ කියන අරගලය. මේ අරගලය අවුරුදු ලක්ෂයකට වැඩි කාල පරිච්ඡේදයක් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මිනිහා හුරු පුරුදු වුණා මේ පරිසරයත් එක්ක ඒකාත්මික වෙලා. තමන්ගේ ශරීරය, තමන්ගේ සිතුම් පැතුම්, ඒ වගේම තමන්ට අවශ්‍ය දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව අත්පත් කරගත්තා. ඒ අත්පත් කර ගැනීම මිනිසාගේ පරිණාමීය සංවර්ධනයේ ප්‍රතිඵලයක් කියලා අපි පරිසරවේදීන් විදිහට දකිනවා. හැබැයි මෙන්න මේ ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා පරිසරයත් එක්ක හැඩගැහෙන පරිසරයට ස්වභාව ධර්මයට උචිත වෙන ජීවියෙක් බවට පරිණාමය වෙනවා හැරුණකොට ඊළඟට මිනිහට සිද්ධ වෙනවා මිනිහාගේ අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීම වෙනුවෙන් පරිසරයට මහා දැවැන්ත ස්වභාව ධර්මයට මහා දැවැන්ත කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අවධිය තමයි අපි දකින්නේ මේ පරිණාමයේ අවධියෙන් පස්සේ වෙන සමාජීයමය වශයෙන් පරිසරයත් සමග ඒකාත්මික වෙනව වෙනුවට පරිසරයේ දේවල් අත්පත් කරගන්න ගත්ත උත්සාහය. මේක අපි දාර්ශනිකයෝ විදිහට විවිධ විදිහට මේක අර්ථ දැක්වුණා. ඒ වගේම ආදිවාසීන් මුතුන් මිත්තු පවා මේවා විවිධ ආකාරයට නිර්වචනය කරලා තියෙනවා ඒ ගෝත්‍රික පසුබිම් තුල. ඊට පස්සේ ආගම් කතුරුවරුන් විසින් මේක තවත් ආකාරයට විග්‍රහ කරනවා. කොහොමද මේ පරිසරයත් සමග ජීවත් වෙන්නේ? ඒ ස්වභාව ධර්මයට ආදරය කරන්නේ කොහොමද? ඇල්මක් එක්කමක් ඇති කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපේ ඊළඟ පරම්පරාවට ඉස්සරහට ගෙනියන්න ඕනේ කාරණා ටික යම් යම් තැන්වල සඳහන් වෙලා තියෙනවා. මේක එක පිම්මක් පනිනවා. මේ මාක්ස්වාදයේ ආරම්භයේමත් එක්කම ලෝකේ මේක විග්‍රහ කරගන්න ආකාර සම්බන්ධව ඒ දක්වා විග්‍රහ කරගත්ත කාරණා ටිකත් පරිසරය සම්බන්ධව ස්වභාවධර්ම සම්බන්ධව තව පිම්මක් පනින්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඒ දක්වා පරිසරවේදීන් විදිහට එහෙම නැත්නම් විද්වතුන් විදිහට ආගම් වල ශාස්ත්‍රවරුන් විදිහට විග්‍රහ කරගත්ත ආකාරයට වැඩිය වෙනස් ආකාරයකට සියලු දේවල් එකතු කරගත්ත සංයුක්ත විෂයක් විදිහට මේක ඉස්සරහට එනවා. ඒ වගේම ඒ සම්බන්ධව අධ්‍යයනය කරන වෙනම අධ්‍යයන අවශ්‍යතාවන් මේ පරිසරය එහෙම නැත්නම් ස්වභාව ධර්ම විවිධ කැලියට කඩනවා අධ්‍යයනයේ පහසු සඳහා. ඒතර පරිසර පද්ධතීන් විදිහට ඒ වගේම පරිසරයේ තියෙන ශාක, ඒ වගේම ජීවීන්, ඊළඟට තියෙන සුද්‍ර ජීවීන්, ඒ වගේම පස, වායුගෝලය මෙවැනි දේවල් වලට කැඩුවට පස්සේ එක එක සම්බන්ධව ඉතාමත් දියුණු විදිහට අධ්‍යයනය පහසු වෙනවා. ඒ නිසා පරිසර ප්‍රශ්නය කියන එක එහෙම නැත්නම් ස්වභාව දහම මුහුණ දීලා තියෙන ප්‍රශ්නය මිනිහාට බලපාන ආකාරය සම්බන්ධව විශ්වයේ තියෙන තවත් ග්‍රහලෝකයක් එහෙම නැත්නම් පෘථිවි විදිහට පෘථිවි කේන්ද්‍රීයව විශ්ව කේන්ද්‍රීයව හිතනවා වෙනුවට ජීවියෙක් විදිහට මිනිහට බලපාන ආකාරය සම්බන්ධව ගත්තට පස්සේ ඒක විග්‍රහ කරනවා පරිසර දූෂණය විදිහට. එකක් තමයි ශබ්ද දූෂණය, ඊළඟට වායු දූෂණය, පාංශු දූෂණය, ජලය දූෂණය මෙවැනි මිනිහට බලපාන ආකාරය. වතුර ටිකක් ගත්තට පස්සේ නිවැරදිව වතුර ටික පානය කරගන්න මිනිහ අසමත් වෙනකොට මිනිහට දැනෙනවා ලෙඩ රෝගය හැදෙනවා. ඒකට ප්‍රතිකර්ම කරන්න ඒකට අදාළ විද්වතුන් කරපු අධ්‍යයනයන් අනුව ජලයේ දූෂණය වෙන්නේ මෙහෙමයි. ජලයේ අයන අතර තියෙන සම්බන්ධය බිඳෙන්නේ මෙහෙමයි. ඒවට අපද්‍රව්‍ය ආවට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමයි කියලා රසායන විද්‍යානුකූලතා භෞතික විද්‍යානුකූලව විග්‍රහ කරගන්නවා. ඊළඟ පිම්ම පනිනවා මේක මිනිහාට විග්‍රහ කරගන්නවා විදිහටම මිනිහට අමතරව මේක පරිසරයටත් බලපෑමක් වෙනවයි කියන එක වෙනම අධ්‍යයනය කරන්න පටන් ගන්නවා.
මිනිස් ක්‍රියාකාරකම් නිසා මිනිසාම ජීවියෙක් විදිහට අත්පත් වෙන අහිතකර ප්‍රතිඵල අනිත් ජීවීන්ට ශාකවලට ඒ වගේම පසේ වෙනත් ක්‍රියාකාරීත්වයට මයික්‍රෝබියල් බයෝම් එකට සිදුවන ඩැමේජ් එක ඒ වගේම වායුගෝලයට සිදුවන ඩැමේජ් එක අධ්‍යයනය කරන්න ගත්තත් පස්සේ අයිමත් යනවා මේක ඉතිහාසයේ ආරම්භක අවස්ථාවට. ඒ කියන්නේ පෘතුගෝලය ආරම්භක අවස්ථාවේ පෘථිවිය විකසනයත් එක්ක ගත්තට පස්සේ ඝන කබොල්ලක්. මේ කබොල්ල තුළ ජීවීන්ටවත් ඒ වගේම ශාක වර්ග වලටවත් අනිත් පැත්තෙන් කිසිම ක්‍රියාකාරීත්වයක් කරන්න බෑ. වායුගෝලයත් ඉතාමත් උග්‍ර විස රසායනික ද්‍රව්‍ය වලින් පිරීලා. හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් වලින් පිරිච්ච වායුගෝලයක් තමයි තිබුණේ. මේ ඝන කබොල්ල ක්‍රමානුකූලව රසායනිකව බිඳ හෙළමින් මේ රසායනික ද්‍රව්‍යයන් ජීවීන් වලට පරිවර්තනය වෙනකොට මේ ඝන කබොල්ල ජීර්ණය කිරීමේ හැකියාව අත්පත් වෙනවා. මෙන්න මේ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය හරහා තමයි පරිසරය නිර්මාණය වෙන්නේ. වායුගෝලයේ තිබුණු නයිට්‍රේට් ಜಾති එහෙම නැත්නම් ඇමෝනියා, ඇමෝනියම් සල්ෆේට් විදිහට පොළොවට නැවත වෙනවා. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් මුදා හරිනවා. මෙන්න මේ සමතුලිතතාවයට එන්නෙම මේ ජීවී ක්‍රියාකාරීත්වයකුනුත් ඒ වගේම රසායනික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට මේ නැවත සැරයක් මේ 1300 ගණන් වල වගේ මෙවැනි සාකච්ඡා ආරම්භ වෙනවා මේ පරිසරය සම්බන්ධ වෙනකොට. අවසානයේදී අර ගෝලීය වශයෙන් මේ තිබුණු අයපත් තත්ත්වය මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සහ ඒ වගේම ජීව ගෝලයට සිදුවන මේ අයහපත් ක්‍රියාකාරීත්වයන් නිසා නැවත මිනිසා වගේම පරිසරයට සිදුවලා තියෙන බරපතල ඛේද වාචකේ මොකක්ද කියලා අධ්‍යයනය කරද්දී ඒක විෂය අනුබද්ධිතව තැන් තැන්වල ජලයට, ශබ්දයට, ඒ වගේම වායුගෝලයට සිදුවලා තියෙන තත්ත්වයන් විග්‍රහ කරන විදිහටම මේක 1960 දශකයේදී පුළුල්ව ගෝලීය වශයෙන් අධ්‍යයනය කරන්න ආරම්භ කරනවා. ඒ අධ්‍යයනය හරි සංකීර්ණයි. ඒක එකතැන කරන්න බෑ. ඒතර ඒගොල්ලෝ එතෙන්දී තීරණය කරනවා විශේෂයෙන්ම ජිනීවා සමුළුවේදී එහෙම නැත්නම් කියෝතෝ සමුළුවේදී එකගත්වයටපත් වෙනවා. තනි තනියෙන් නෙමෙයි මේක රටක් විදියට සමස්ත ගෝලීය පරිසර පද්ධතිය විශ්වයෙන් අයින් කරන්න නැතුව අපි සමස්තයක් විදියට අධ්‍යයනය කරමු කියලා. මේ තියෙන පරිසර දූෂණයන් ඔක්කොම ගත්තට පස්සේ එක නිර්ණායකයක්. එහෙම නැත්නම් එකට අපි කියනවා ඒ සියලු දේවල් වල ප්‍රතිඵලයේ විදියට එක දෙයක් අපි ගමු එක අගයක් කියලා. ඒ අගය තමයි අපි කියන්නේ ගෝලීය උෂ්ණත්වය. සියලු පරිසර දූෂණයන් වල අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන අවසානයේදී මේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කියන්නේ අර තැන් තැන් වල පරිසරට කරන අපි අකටයුතුකම් එහෙම නැත්නම් ඒ සම්බන්ධව මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා ශාකයට බලපාන ආකාරය, සිංහරාජයට බලපාන ආකාරය මේක කොහොමද, කාන්තාර පද්ධතියට බලපාන ආකාරය කොහොමද කියන එකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ සියලු දේවල්ගේ එකතුවක් විදිහට ජීව ක්‍රියාකාරීත්වයටත් රසායනික ක්‍රියාකාරීත්වයටත් භෞතිකව මේක හැදලා තියෙන මේ සම්මිශ්‍රණයේ ප්‍රතිඵලය වෙන සමබරතාවයේ වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේ මේක ඉහළට එනවා. ගෝලීය උෂ්ණත්වය වෙනස් වෙනවා. ගෝලීය උෂ්ණත්වය වෙනස් වීමත් සමගම මුහුදු ජලයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඊළඟ ජලජ ජීවීන්ගේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඊළඟට ඒ ජලජ ජීවීන් ඉන්න පරිසරය තුල ක්‍රමානුකූල මුහුදු අභ්‍යන්තරයේ තියෙන පවත්වාගත යුතු උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක පොළොව අභ්‍යන්තරයට බලපානවා, භූගර්භයට බලපානවා, වායුගෝලයට බලපානවා, ඊළඟ මහා අයිස් කඳු වලට මේක බලපානවා. ඊළඟට මුහුදු මට්ටම වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ දිවයින් වල තියෙන ජල මට්ටම වැඩි වෙලා ඒ දිවයින් බිලි ගන්නවා මුහුදෙන්. මෙවැනි අපිට හිතන්න බැරි සංකීර්ණ රටාවක් තුළ මේක දිවෙන නිසාම ලෝකයේ පරිසරයට සම්බන්ධව මැදිහත් වෙලා තියෙන සියලු සංවිධාන මේ ගෝලීය උෂ්ණත්වය ඉලක්ක කරලා තමයි කොතරම් ප්‍රමාණයක් මේකට බලපෑම් කරලා තියෙනවද කියලා. එතෙදි තනි තනියෙන් මේ ප්‍රශ්නේ දන්න නැතුව මේකට අනිවාර්යයෙන්ම බද්ධ කරගත යුතුයි. ඒ රටවල් වල එහෙම නැත්නම් පරිසර පද්ධතීන් කියලා මම කියන්නම් නිකන් අධ්‍යයනයේ පහසු වෙන්න. ඒ රටවල් වල ගෝලීය පරිසර පද්ධතීන් නියෝජනය කරන මිනිසාගේම හදාගත්ත පාලන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තුලට බලපෑම් නොකර තනි මිනිසුන්ට මේ පරිසර සම්බන්ධව මැදිහත් වීමක් කල නොහැකි මට්ටමට අඳුර ගන්නවා. ඒක ප්‍රබල දෙයක්. අපි විශ්වාස කරනවා දැන් මේ අපේ පරිසර පද්ධතිය මේක ආරක්ෂා කරගන්න මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව එකතු වෙලා මේක කරන්න පුළුවන්. ඊට වඩා ගෝලීය වශයෙන් මේක දකින්න එහෙම කරනවට වඩා මිනිසා සියලු දෙනා නියෝජනය කරන ඒ රටක් විදිහට ගත්තාම ඒ රටේ ජනතාව නියෝජනය කරන පාලකීන් විසින් හදන වැඩපිළිවෙලක් තමයි අවසානයේදී තීරණය වෙන්නේ. පරිසරයේ පැවැත්ම හෝ පරිසරයේ විනාශය තීරණය කරන්න ඒගොල්ලන්ගේ අතේ කියන එක හරියට තීරණය කරනවා. මෙන්න මේ පියවර තමයි යෝධ පිම්මක් පනින්නේ ඊට පස්සේ. ඒ වෙලාවේ පරිසරවේදීන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ධනේශ්වර ක්‍රමයේ ආරම්භයත් සමගම ඒ ධනපති උමනාවක් තියෙන ප්‍රාග්ධන යොදවන පුද්ගලයින්ම තමයි පාලන බලයත් ඔබවන්නේ. ඒක එකින් එකට සම්බන්ධයි. මෙන්න මේ සහ සම්බන්ධය නිසාම පරිසර සම්බන්ධව හිතනවට වැඩිය
තමන් යොදවන දේට වැඩිපුර ලාභ ලබන්නේ කොහොමද ගන්න තීන්දුව తీරන ඒ පාලකීන් තීන්දුව తీරන ගන්න තැන් වලට සමපාත වෙනවා. රටක් සංවර්ධනය කරන්න, එහෙම නැත්නම් රට ජනතාවට කුසගින්න නිමන්න මේ සියලු දේවල් තීරණය වෙන්නේ අවසානයේදී අර පරිසරය සම්බන්ධව ගැඹුරින් හිතනවට වැඩිය ඒ මොහොතේදී වඩාත් සම්පත් කළමනාකරණය කරගෙන කොහොමද මිනිස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ, ඒකට දාපු ප්‍රාග්ධනය කොහොමද නැවත උපයන්නේ ලාභයේ විදියට. මෙන්න මේ සංවාදයේ ලොකුවට එනවා. එතකොට ඒගොල්ලෝ තීරණය කරනවා මේ දෙකම බේරගන්න හරිම අපහසුයි. එක පැත්තකින් පරිසර විද්‍යාඥයින්, ඒ වගේම පරිසරය සම්බන්ධව මැදිහත් වෙන අය තව පැත්තකින් මේක අනිවාර්යයෙන්ම මේ විදිහට හිතන්නේ නැතුව අපි පරිසර පද්ධතියක් විදිහට හිතාගෙන කටයුතු කරන්න නම් කොහොමද කියන එක. ඒකට මෙන්න මේක විවිධ අභ්‍යාසයන් කරනවා. එතකොට ඒ වෙලාවේදී ඇමරිකාවේ සෙනට් එකට තෝරාපත් කරගන්න මන්ත්‍රීන්ට ඒ විශේෂඥවරු ගිහිල්ලා වෙනම කැන්වසින් කරනවා. ඔබ පත් වෙනවා නම් මෙන්න මේ කාරණා ටික ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඔබ හුදු ප්‍රාග්ධනයේ ලාභය සංවර්ධනය මත පමණක්ම නෙමෙයි රට මෙහෙවන්න ඕනේ. මේ පරිසරය සම්බන්ධව ගෝලීය උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බරපතල ගැටලුවක් වෙනවයි කියලා. මෙන්න මේ සංවාදයේ අවසාන ප්‍රතිඵලයක් විදිහට උන් යම් මට්ටමකට සමත් වෙනවා ඒ සෙනට් එකේ පරිසර සම්බන්ධව කතා කරන අය වැඩි වෙන්න. අන්න ඒ මූලික ව්‍යුහය තමයි ඊළඟට ඇති වෙන්නේ පරිසර පක්ෂ විදිහට. ඒ කියන්නේ යම් තෙරපුමක් කරන්න. පත් වෙන පාලකයට යම් තෙරපුමක් කරන්න පරිසර පක්ෂ නිර්මාණය වෙනවා. ඒතර ඒක හුදු දේශපාලන ලබා ගැනීමේ බලය ලබා ගැනීමේ අර්ථයෙන් නෙමෙයි මේ පක්ෂ. නමුත් මේ පක්ෂවලට ලොකු ආස්වාදයක්, තරුණයින් එකතු වීමක්, ඒකට බලපෑම් කිරීමක්, ඒක උද්ඝෝෂණය කිරීමක්, ඊළඟට ආණ්ඩුවක් හැදීම හෝ නැතිවීම තීරණය කිරීමේ බලයක් ඒවට එනවා පරිසර පක්ෂවලට. ඒතර මේ පරිසර පක්ෂ වාමාංශික දේශපාලනය තුලදී වෙනම පක්ෂ නිර්මාණය කරගන්න නැතුව මේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙනවා. එදා සෝවියට් රුසියාවේ ඒ දේශපාලනික වෙනස්කමත් එක්කම ඒවත් එක්ක එකට බද්ධ වෙච්ච විදියකුත් දකින්න ලැබෙනවා. අවසානයේදී 1960 90 දශකයේ අතරතුර මෙන්න මේක ප්‍රබල වෙලා ඒගොල්ලෝ සමත් වෙනවා පරිසරය සම්බන්ධ ප්‍රශ්නය ගෝලීය වශයෙන් සලකගෙන ඉලක්ක සහගතව ලෝකයක් විදිහට ඉස්සරහට යන්න බලපෑම් කරන රටවල් වලට සමත් වෙනවා. මෙන්න මේ බලපෑම් කරන අවධිය වෙනකොට ඒ අර හදාගත්ත පක්ෂෝ වාමාංශික හැඩයක් තියෙන කණ්ඩායම් විසින් කරන අරගලයේ ප්‍රතිඵලයක් විදිහට පුළුවන්කමක්පත් වෙනවා ඒ ආණ්ඩු හැදීම හෝ ආණ්ඩු වැටීම තීරණය කරන්නත් මේකට බල වෙනවා. ලංකාවේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ලෝකේ බොහෝ රටවල් වලට පරිසරය සම්බන්ධව නොසලකා ආණ්ඩු පිටවන්න බැරි තැනට එනවා, විශේෂයෙන්ම යුරෝපා රටවල් වලට. ප්‍රබල මාතෘකාවක් බවට පත් වෙනවා. ඒ පරිසරවේදීන් සමග කරන සාකච්ඡාවක්, ඒවා සම්බන්ධව දෙන තීන්දුව తీරන මීඩියා වලින් ඒ සම්බන්ධව අහන ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්නේ නැත්නම් ඒ දේශපාලන පක්ෂයට බලයට එන්න අමාරුයි කියන විදියක් හැදෙනවා. ඒකත් එක්කම හැදෙනවා ඉලක්ක සහගත වැඩපිළිවෙළවල්. ඒකේ මෑත කාලෙදිම හැදිච්ච දේ තමයි 2000 ඉඳන් 2015 වෙනකම් ගෝලීය ඉලක්කයක් හදනවා. ඒකට කියනවා අපි සහස්‍ර ඉලක්ක කියලා. එහෙම නැත්නම් මිලනියම් ගෝල්ඩ් කියලා කියනවා. මේ මිලනියම් ගෝල්ඩ් හදාගෙන මේක ඉස්සරහට යනකොට මේකේ තිබුණේ පරිසරය සම්බන්ධ ප්‍රශ්නේ විතරයි. ජලයට මොකද කරන්නේ, ඊළඟට දූෂණය, ශබ්ද දූෂණයට මොකද කරන්නේ, ඊළඟට මේ මුහුදු සම්බන්ධ ප්‍රතිපත්තිය මොකද්ද, හුදු පරිසර ප්‍රශ්න ටික 1 2 3 කියලා ඒ මේ ඉලක්ක වලට දාලා තියෙනවා. අවසානයේදී මේක සම්පූර්ණ 100% 2015 වෙනකොට අසාර්ථක වෙනවා. මේ අසාර්ථකත්වය ඒගොල්ලෝ දකිනවා 2010 දී. මේක ක්‍රමාන 2010 දී ආරම්භ කරලා අවුරුදු 15ක් තමයි හදාගත්තේ. 2010 දී තීරණය කරනවා මේක යන්න බෑ, මේක අසාර්ථකයි. මෙච්චර මුදල් ප්‍රමාණය පොම්ප කරලා රටවල් සංවර්ධන වෙන රටවල් වලටත් පොම්ප කරනවා, සංවර්ධනය වෙමින් පවතින රටවල් වලටත් පොම්ප කරනවා. නමුත් මේ පොම්ප කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලන්ට මේකේ ඕන ඉලක්කයන් ජයග්‍රහණය කරගන්න බැරුණාට පස්සේ 2010 දී ඒගොල්ලෝ තීරණය කරනවා මේට වඩා හොඳ 2015න් පස්සේ යන්න පුළුවන් ඉලක්ක හදන්න අපිට තියෙන ප්‍රධානම බාධාව මොකක්ද කියලා. අන්න එතන තමයි අපිට හරිම වැදගත්කම. ඒකේ 2010 ඉඳන් හදන්න පටන් ගන්නවා. වරින් වර ඒ පරිසර වේදීන් එකතු වෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර කමිටුව රැස් වෙනවා. ඒ සම්බන්ධ තීරණ ගන්නවා. අරගෙන ඉස්සරහට එනකොට ඒගොල්ලෝ සමත් වෙනවා මේක හුදු පරිසර ප්‍රශ්නයක් නෙමෙයි. සබාදහමේ එක්ක තියෙන ඒවා ගැඹුරින් හැදෑරුව පමණින් මේක විසඳගන්න බෑ. මේක මානව සමාජයක් විදිහට ඉස්සරහට යන්න නම් පාලනයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒකෙදි මේ සස්ටේනබල් ගෝල් එහෙම නැත්නම් තිරසර සංවර්ධන ඉලක්ක 10කට යන 17කට යන තීරණය කරනවා. දැන් මේක හරි වැදගත්. හරි පුදුම විදිහට නැවත ඒක මම හිතන්නේ ඉස්සරහට ආපහු කතා කරමු කියලා මට හිතෙන්නේ මේ අපේ මූලික ප්‍රශ්නෙට මේ ප්‍රමාණවත් උත්තරයක් ආවා. අපි ආපහු අවස්ථාවක ගමු. මට එතනින් මේ බිමල් සහෝදරට යමු වෙන මම හිතුවා. දැන් බිමල් සහෝදර දැන්
මේ ප්‍රශ්නේ දැන් ඒ කියන්නේ මේ සබහා දහම සහ මේ මිනිසා අතර තියෙන ගැටුම පිළිබඳ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මට දැන් මේ මූලික මෙන්න මේකයි තියෙන කාරණේ. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන දෙයක් තමයි මිනිසා සවිඥානික සත්වයෙක්. අනික් සත්තු සබහා දහමේ කොටස් විදිහට ජීවත් වෙද්දී මිනිස්සු මේ සබහා දහම මේ අභිභවනය කරනවා. ඔහු සබහා දහමේ නියාමයන් අවබෝධ කරගෙන මේ ඒවා පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ගැටුම තුල තමයි මේ සබහා දහම විනාශ වෙන්න පටන් ගන්න මිනිසාගේ සංවර්ධනය තුල. ඉතින් ඒක නිසා දැන් අපිට සංවර්ධනය දැන් සබහා දහම බේර ගන්න ඕනි කියන විවාද තර්කයක් දැන් ඇවිත් තියෙනවා, අදහසක් ඇවිත් තියෙනවා. එතකොට සංවර්ධනය වෙන්න ඕනි කියන අදහසකුත් තියෙනවා. ලෝකේ සංවර්ධනය වෙන්න ඕනි, ඉස්සරහට එන්න ඕනි, මානව සමාජයේ සංවර්ධනය යන්න ඕනි ඉස්සරහට කියලා. එතකොට දැන් මිනිසාගේ සංවර්ධනයත් සබහා දහම බේරා ගැනීමත් කියන කාරණා දෙක එකිනෙක ගැටෙනව නේද? ගැටෙන කාරණයක් වෙලා තියෙනව නේද කියන කාරණේ ප්‍රශ්න තමයි මම මතු කරන්නේ. මේක සම්බන්ධයෙන් මොකද්ද වමේ අදහස? මේ දෙක එකට තියාගෙන යන්න පුළුවන්ද? අර රංගල සාදිරිපත් කරපු ප්‍රශ්නේ කොටසකුත් අරගෙන උතෙන්ට එන්න කියලා හිතුවා. දැන් ඔබව ප්‍රශ්නේ තිබුණේ මේ පරිසරය නැත්නම් සබහාදහම දේශපාලන ප්‍රශ්නයක් උනේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මොකද මම මේක කියන්නේ ඔය පරිසර වේදීන් අතරත් ඉන්න දේශපාලන එපා කියන අය. පරිසරයටම කියන්නේ ඕනම රටක ජනගහනයේ 100ම වගේ 99.99%ක්ම වගේ. ඊටම ආසයි ආදරෙයි ඔක්කොම හැංගීම තියෙනවා. නමුත් දේශපාලන ගැන අපෝ ඒක ආදා. නමුත් දැන් අපිට මේ ලෝක සබහාදහම මුණ දීලා තියෙන මේ ගැටලු වලින්ම පෙන්ලා දීලා තියෙන දේ තමයි මොකද්ද? අපිට එකතු වෙලා මිසක් මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. සබහාදහම ප්‍රශ්නෙට විතරක් නෙමෙයි මද්ද්‍රව්‍ය ජාවාරමට නූගත් කමට මේ හැම දෙයකම එකතු වෙලා විසඳුම් තමයි තියෙන නිසා සරලව කිව්වොත් දේශපාලනය කියලා කියන්නේ මිනිස්සු සාමූහිකව එකතු වෙලා තමන් මුණ දෙන ගැටලු විසඳ ගන්න හදා ගන්න ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග. ඒ නිසා දේශපාලනේ වැරදි දෙයක් නෙමෙයි. දැන් මේ සබහාදහම සම්බන්ධ අද මුණ දීලා තියෙන ගෝලීය උණුසුම වැඩිවීම මේ විවිධ ප්‍රශ්නවලට කාන්තාරකරණය නායය මේ ඔක්කොම බැලුවට පස්සේ එක පොඩ්ඩක් ඒවයි මේ ඩස්ට් එක අයින් කරලා බලපු ගමන් පේනවා ඒ ප්‍රශ්නේ තියෙන්නේ අධිකාර සහෝදරයා මේ දේශපාලන ප්‍රශ්න. දැන් උදාහරණයක් මම හැමතැනම කියන දේ. දැන් ලංකාවේ අලි මිනිස් ගැටුම තියෙනවා. ඔබ දැකලා තියෙනවද අලියෙක් ගහනවා කවදා තට්ටු දෙක එක එකට? හරි අඩු. ඔබ දැකලා තියෙනවද ලංකාවේ ධනවතෙක් හෝ ඊටාම ඉහළ ධනවත්කමක් තිබෙන පුද්ගලයෙක්ගේ පවුලක් නායකට ගිහිල්ලා අහුවෙනවා. නායකකට අහුවෙනවා. මම නම් දැකලා නැහැ. ඒතර අපිට පේන්නේම නාය ගිහිල්ලා නැති වෙන මිනිස්සු අන්ත දුගි. තාම පහළ පන්තික මිනිස්සු. අපේ රටේ ගත්තත් එහෙම ලෝකෙ ගොඩක් රටවල ගත්තත් අපිට පේනවා එතකොට මේ ප්‍රශ්න වලින් එක සෙන්ටිමීටරයක් යනට ගිය ගමන් පේන දේ තමයි මොකද්ද? මිනිස්සු තමන් මුණ දීලා තියෙන සබහාදහමේ ගැටලුත් අනිත් සියල්ලම මිනිස්සු පත් කරන් තිබෙන පාලකයන්ගේ ඒ පාලන තන්ත්‍රවල දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඍජුව සම්බන්ධ. සරලව ගත්තොත් අපි හදන්න යන්නේ මොන විදිහේ මිනිහෙක්ද? අපිට ඕන මොන විදිහේ මිනිස්සෙක් හදන්න. අපිට ඕන මොන විදිහේ සමාජයක්. ඕකමද තමයි අපිට ඕන වෙන්නේ මොන විදිහේ සබහාදහමක්ද කියලා තීන්දුව. ඒ නිසා මේ දැන් මේ සබහාදහම ඒ නිසා මේක පැලහිටවල විතරක් බේර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හොඳයි කල යුතුයි. ඒවා වනාන්තර ආරක්ෂා කිරීමෙන් පමණක් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඊට වඩා ගෝලීය වශයෙන්, දේශීය වශයෙන් පාලකයන් විසින් ගන්න අනුගමනය කරන්නා වූ ප්‍රතිපත්ති මත තමයි අපේ සබහාදහමත් එක්ක තියෙන සම්බන්ධය තීන්දුව වෙන්නේ. දැන් ඔබ අහපු ප්‍රශ්නේ කෙලින්ම આવොත් එහෙම මිනිසා සවිඥානික සත්‍යයක් බවත් ඇත්ත, මිනිසා සබහාදහමේ යම් ප්‍රමාණයක් තේරෙන බවත් ඇත්ත. නමුත් මිනිස් ඉතිහාසයේ අද දක්වාම ගත්තොත් අධිකාර සහෝදරයා මිනිසා මේ මෑතක් වෙනකම්ම තමන් කරන කියන දේවල් වල ප්‍රතිඵල දැනගෙන හිටියේ නෑ. දැන් උදාහරණයක් විදිහට මධ්‍යම කඳුකරේ ගස් කැපුවම ඒවා විසින් ගස් කපලා තේ දැම්මම ඒවා විසින් අපේ මේ බසවක් කුලමේ නැත්තම් කලාවැවේ නැත්තම් පරණ වැව්වල රොම්මඩ තැම්පත් වෙනවා කියලා මිනිස්සු දැනන් හිටියේ නෑනේ. එහෙම දැනන් හිටියේ නෑ. අද අපි දන්නවා කොකා කෝලා බිව්වම පෙප්සි කෝලා බිව්වම අවුරුදු 15කින් 20කින් කොහොමද සීනි හැදෙන්නේ කියලා. දැන් දුම්බීම පැත්තෙන් ගත්තත් එම අතීතේ මිනිස්සු දුම් බිව්වා. රා බිව්වා, අරක්කු විජාති බිව්වා. එතකොට දන්න ඒවා කොහොමද පසු කාලෙන් තමන්ගේ සෞඛ්‍යයට බලපෑවේ. ඒ වගේ අතීත සමාජ හැම එකක්ම මිනිස්සු ජීවත් වුණා. තමන්ගේ ජීවිතයේ පහසුකම විදියට ජීවත් වෙන්න ක්‍රමවේද හැදුවා. මිනිස්සු හේන් කෙටුවා. මේ කැලේ ගිනි තියලා මෙතන හේන දැම්ම ඊට පස්සේ තව තැනකට ගියා. මොකද ඇතිතරම් ඒ කාලේ ඉඩම් තිබුණා. ඉඩම් නැති වුණාත් ඒගොල්ලෝ එක හිතුවේ නැහැ. ඒ නිසා මිනිස් සමාජය
ඇත්තටම තමන් කරන කියන දේවල් වලට ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් වෙන තරම් අවබෝධයක් විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා මිනිස්සු අසංවිධානාත්මකව හැදිච්ච විදිහට ජීවත් වුණා ඇත්තට. නමුත් අපි ධනපති ක්‍රමයට ආවට පස්සේ ධනපති ක්‍රමය ඇතුලේ විවිධ අවිද්‍යාවන් විවිධ දැනුම නිෂ්පාදනය වීමත් සමග ඇත්තටම මිනිසා අද ලබන් තියෙන දැනුම මොකද්ද? අපි කරන දේවල් වලට ප්‍රතිවිපාක පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව මිනිසා අත්පත් කරගන්නවා. ඉතින් ඒක නිසා අන්න ඒ தත්ත්වය මත තමයි මිනිස්සු තේරුම් ගත්තේ අපි සමාජය සබාදහමත් සමග ඒකාත්මිකව ජීවත් විය හැකි විදිහට සමාජය අපි සංවිධානය කරගත යුතුයි කියන එක. ඇත්තටම සමාජය මිනිසා විසින් සංවිධානය කළේ නැහැ. මිනිස්සු මොකද අපි ගත අපිට පේනවා හේන් කෙටීම හොඳ දෙයක් නෙමෙයි. සරල උදාහරණයක් ගත්තොත් අතීතයේ මිනිස්සු එක කළා. ඉතින් මොකද අතීත සමාජය මිනිසාගේ සහ සබාදහමේ යහපත වෙනුවෙන් අනාගත පරම්පරාවේ යහපත ගැන කල්පනා කළා සංවිධානය කරපු සමාජයක් නෙමෙයි. අද අපි ධනපති ක්‍රමයේ අග්ගිස්සේ ඉන්නේ ඒක විනාශ වෙමින් යන ඒක සබාදහමත් මිනිසාත් අනිකුත් ජීවනොත් විනාශ කරන යුගයක අපි ජීවත් වෙන්නේ. ඒක දශමිකවත් යහපතක් ඉටු කරන්න බැරි යුගයක අපි ඉන්නේ. ඒ නිසා ඇත්තටම දැන් වෙලා තියෙන දේ තමයි දැන් මිනිසාට හැකියාව ලැබිලා තියෙන අධිකාර සහෝදරයා සමාජය සබාදහමටත් අනිත් සතුන්ටත් මිනිසාටත් යහපත් වෙන විදිහට ප්‍රතිසංවිධානය කරන රියගොනස් කරනවා. අන්නේ ප්‍රතිසංවිධානය කිරීමේදී තමයි මිනිසා කල්පනා කළ යුතු වෙන්නේ මේ විදිහට උෂ්ණත්වයේ ඉහළ ගියොත් පෘථුවියේ මිනිසාට ජීවිතයට කුමක් සිද්ධ වේවි? මේ විදිහට අපි වතුර විනාශ කරොත්, මේ විදිහට අපි ඉඩම් විනාශ කරොත්, මේ විදිහට අපි ගහකොළ ඇලදොර විනාශ කරොත් මිනිසා අඩු ගානේ මිනිසාට මොකක් වෙයි? ඒ නිසා අතීත මිනිසාට ඇත්තටම ඔබ අහපු අදහස අතීත මිනිසාට හැකියාව තිබුණේ නැහැ. සබාදහමේ නියාම තේරුම් අරගෙන සබාදහමේ නියාම අනුව මිනිසාටත් ඒ සබාදහමේම කොටසක් විදියට ඒකේ අඩංගු දෙයක් විදියට තේරුම් අරගෙන මිනිස් ජීවිතය මිනිස් සමාජය සැලසුම් කරා. මිනිසාට ඒ අවබෝධය තිබුණේ නැහැ. මම ඒකයි කිව්වේ. කඳු වල ගස් කැපුවම ඒකෙන් රොම්මඩ හැදෙනවා. ඒ රොම්මඩ වලින් ජලාශ පිරලා ඒවයින් වෙන ප්‍රශ්න නැහැ කියන එක ප්‍රෙඩික්ට් කරන්න පුරෝකථනය කිරීමේ දැනුමක් මිනිසා තිබුණේ නැහැ. නමුත් පසුගිය අවුරුදු 100 150 ඇතුලේ මම වෙලාව තිබුණා මම අපූර්ව කතා කියන්නම් ඔය මිනිස්සු කොහොමද මුලින්ම මේ කෘත්‍රිම පොහොර පාවිච්චි කරලා එංගලන්තයේ ධනේශ්වර කෘෂිකර්මාන්තය 820 ගණන් වල පටන් ගත්තට පස්සේ ඒ ධනේශ්වර කෘෂිකර්ම ඒ මහා පරිමාණයෙන් පොස්පේට් යොදාගෙන කෘත්‍රිම පොහොර යොදාගෙන පටන් ගත්ත දේවල් පසුව කොහොමද අවුරුදු 30න් 40 විනාශයට ලක් වුණේ කියන එක. ඒක මිනිස්සු දැනන් හිටියේ නැහැ. මිනිස්සු ඇත්තටම ගියේ මේ අධිකාරසවරයා මේ අර මේ පඳුරෙන් අර පඳුරට. මේ පඳුර කපුවාම තමයි තේරෙන්නේ අවුල. ඊට පස්සේ ඊළඟ පඳුර හැංගෙනවා. මිනිසුන්ට දැනගන්න පුරෝකථනය කිරීමේ හැකියාව තිබුණා. අද මිනිසාට පුරෝකථනය කිරීමේ හැකියාව තිබෙනවා. අද මිනිසා විද්‍යාව දියුණු කරගෙන මේ හැම දෙයක්ම නම් ආට අවබෝධයක්. ඒ නිසා මම හිතන්නේ පැහැදිලිවම මිනිසා සමත් මිනිසාගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නා ගමන් සබාදහම සමග ඒකාත්මව ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහේ ජීවන රටාවක් සමාජයක් ප්‍රතිසංවිධානය කරන්න ඊට ගැලපෙන දේශපාලන ආර්ථික ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන්න. ඉතින් මම හිතන්නේ මෙතෙක්ම ඉතිහාසයේ වැඩවසම් ක්‍රමය තුලත් ඊට පසු සමාජ ක්‍රමවලවත් සමාජය සවිඥානිකව ප්‍රතිසංවිධානය කිරීම සිද්ධ වුණේ නැහැ. ඇත්තටම සමාජය සවිඥානික ප්‍රතිසංවිධානය කිරීමේ හැකියාව තිබෙන්නේ සමාජවාදයට පමණයි. මොකද සමාජවාදය කියන්නේ මොකක්ද කියලා අපිට මෙතන කතා කරන්න වෙලාව නැහැ. නමුත් සමාජවාදය කියන්නේ සබාදහමත් මිනිසාගේ සංවර්ධනය ගැන දෙකම ගැන එක හා සමාන බරකින් හිතන එක තැනක්. මොකෝ එක හිතන්නේ එක්කෙනෙක්ගේ ලාභය ගැන. يعني එක්කෙනෙක්ගේ ලාභය ගැන හිතන්නේ නැහැ. ඒ නිසා සමාජය මිනිසාට සහ සබාදහමට හිතයිසි මතු අනාගත පරම්පරාවන්ට පවා උචිත වෙන විදියට ප්‍රතිසංවිධානය කිරීමේ වගකීමක් අද මිනිස් වර්ගයාට තිබෙනවා. ඒ මිනිස් වර්ගයාට කළ හැකි. මම පුංචි උදාහරණ වලට පෙන්නුවේ. අද ගහක් කපනකොට දන්නවා. අද දරුවෝ දන්නවා පොල් ප්ලාස්ටික් කොලයක් දැම්මම ඒක දිරන්න අවුරුදු 400ක් නැත්නම් 10 ගාණක් යනවා කියලා. ඉතින් ඒ අවබෝධය පුංචි දරුවන්ට තියෙනවා නම් ඊට ගැලපෙන විදියට ආර්ථිකය
ඊට ගලපෙන විදියට අපේ අවතුම් පැවතුම් ප්‍රතිසංවිධානය කිරීම කළ හැකියි. අද තිබෙන ගැටලුව තමයි ධනපති ක්‍රමය තුල ආර්ථිකය ඒ සඳහා ප්‍රතිසංවිධානය කරන්නේ නැහැ. මිනිසුන්ට පුංචි පුංචි උපදෙස් දෙනවා මෙහෙම ජීවත් වෙන්න. ඒකෙන් පුංචි දේවල් වෙන බව ඇත්ත. නමුත් ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන්නේ නැතිව කරන්න බෑ මේ තත් වෙනස් කරන්න බෑ. අවසාන විනාඩිය ගත්තොත් රංගල සෝරකව හරිත පක්ෂ පිළිබඳව හරිත පක්ෂවල දේශපාලන 1980 වගේ දශකයේදී ඉතා වැදගත් ප්‍රවණතාවයක් ඇති කරා බලපෑමක් ඇති කර බව ඇත්ත. නමුත් අද ගත්තොත් හරිත පක්ෂ ලක් වෙලා තිබෙනවා මේ ආර්ථිකය ප්‍රතිසංවේදනය කරන්නේ නැතිව සමස්තයක් වශයෙන්. සමස්තයක් වශයෙන් ධනපති ක්‍රමයේ ප්‍රතිසංවේදනය කරන්නේ නැතුව ධනපති ක්‍රමය කොහොමද ග්‍රීන් කරන්නේ? ධනපති ක්‍රමය කොහොමද හරිත කරන්නේ? කියන උගලට වුන්පත් වී තිබෙනවා. ඉතින් ධනපති ක්‍රමය ග්‍රීන් කරන්න බෑ. ධනපති ක්‍රමය ඇතුලේ තිබෙනා වූ ගැටලු ගැන අපි පස්සේ කතා කරන්න පුළුවන්. ඒ නිසා කෙලිම ගත්තොත් සබාදාම සහ මිනිසාට එකට ජීවත් විය හැකි ඒ සඳහා අවශ්‍ය කරන දැනුම මිනිසා සතුව තිබෙනවා. ඒ නිසා මිනිසාගේ දියුණුවත් සමග ඒ කල හැකි වඩාත්ම හොඳින් මීට අවුරුදු 300කට වඩා ඉතාම හොඳින් ඒ කල හැකි. ඒ කල හැකි වෙන්නේ සමාජය මිනිසාටත් සබාදහමටත් ගැළපෙන ලෙස ප්‍රතිසංවිධානය කිරීමට සමත් වෙන සමාජවාදී සමාජාර්ථික පාලනයක් එක්ක තමයි. එතක් අපිට තිබෙන්නේ ඒ සඳහා වන අරගලය. ඔබ ඉදිරිපත් කරපු අදහස කියන්නේ අර ප්‍රසිද්ධ අදහස වෙන කියන්නේ සබාදාමේ සහ මේ මිනිස් සංවර්ධනය ගැටෙනවා කියන එක වමේ අදහසක් විදිහට ගත්තොත් ඒක ඇත්ත නෙවෙයි. මේ දෙක එකට යන්න පුළුවන් සබාදාම මේ මිනිසාගේ සංවර්ධනයත් එක්ක එකට යන්න පුළුවන් කියන අදහස තමයි. ඒ ගැටි තමයි ආවේ. නමුත් අද ධනපති ක්‍රමය ඇතුළේ තිබෙන විද්‍යාත්මක තාක්ෂණික අවබෝධය සහ මිනිසා මේ විනාශයන්ගෙන් අරන් තියෙන දේශපාලන සමාජීය අවබෝධය විසින් අද මිනිසාට පුළුවන් මේ ගැටීම නැති කරගෙන සබාදාම සමග ඒකාත්මිකව යන්න. මේක අවුරුදු 100කට කලින් බෑ. 200කට කලින් කොහොමත් බෑ. දැන් එය හැකි අපි ඕනම විද්‍යාවක් ගත්තොත් මම කියන්නේ මිනිසාගේ දැනුම පරිපූර්ණයි කියන අදහස නෙමෙයි. අප මේ මූණ දී සිටින අර්බුදයන් දැන් ලෝක විද්‍යාඥයන් කියනවානේ ලෝකයේ උණුසුම් වීම මේ සියවසේදී සෙන්ටිග්‍රේඩ් 6 ගානකට යන්න පුළුවන්. මේක මෙන්න මේ සෙන්ටිග්‍රේඩ් ගාන තුල තියාගන්න ඕන. ලෝකේ බයෝ කැපැසිටි එක තියෙන්නේ බයෝ කියන්නේ හෙක්ටයාර 1.7යි මිනිස්සේ. ඒතර ඒක ඊට වඩා පාවිච්චි කරොත් ලෝකෙ විනාශ වෙනවා. අද ඇමරිකාව ජීවත් වෙන විදිහට ලෝකෙම ජීවත් වෙන්න කිව්වොත් අපිට පෘථිවි 5ක් ඕන. පෘථිවි 5මාරක් ඕන. එහෙම යන්න එපා. හරි? ඒ නිසා සස්ටේනබල් ඩෙවලොප්මන්ට් විදියට යන්න ඕන කරන මූලික උපක්‍රම ක්‍රියාමාර්ග දැන් රංගලසාරයකව ගෝල් 17 ඇක්ෂන්ස් තියෙනවා 200 ගණනක්. මට මතක විදියට. ක්‍රියාමාර්ග 200 ගණන්. ඒවට සම්බන්ධ අතුරු ක්‍රියාමාර්ග තව 100 ගණනක්. මිනිසා දන්නවා මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක අචීව් කරන විදිය පවා. තරතෝ බද්ද නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි අවුරුදු 15ට අවුරුදු 15ක් අපි ගියා මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් ඒවා සෞරයකව අසාර්ථකයි. දැන් අපි SDGs කියලා දානවා. ඉතින් ඒ නිසා අපිට අවුරුදු 15ට ධනපති ක්‍රමය ඇතුලේ අකුරු මාරු කර කර යන්න පුළුවන්. සංකල්ප මාරු කර කර යන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ දෙන්නේ. ප්‍රශ්නේ දෙය හැක්කේ ඇත්තටම මේ තියෙන අවබෝධය දේශපාලන සමාජ ප්‍රතිපත්තීන් වලට ගෙනල්ලා ඒවා මහ පොළොවේ පැල කළ යුතුයි. එයට ඒ අර වෙන ධනපති ක්‍රමය ග්‍රීන් කරන්න බෑ. මම අපහසු වෙලා තියෙනවා. දැන් රංගු සොදර දැන් බිමත් සොදරත් මතු කරා මේ කාරණේ සහ ඔබ මුලින් මතු කරන්න උත්සාහ කරද්දි මම පොඩ්ඩක් මේ ඉස්සරහට තිබුණු ප්‍රශ්න දැන් පරිසරය සම්බන්ධයෙන් මේ ලෝකයේ අද මතුවෙලා තියෙන තත්ත්වෙත් එක්කලා ලෝකේ කාටවත් මේක ධනේශ්වර හෝ සමාජවාදී හෝ වාමාංශ ඕනෑම කෙනෙක්ට නොසලකා යන්නම බැරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක නිසා මම හිතනවා ඔය කියන්නේ ලෝකයේ තිබුණු සමහර දේවල් ප්‍රතිඅර්ථකථනය කරන්න සංවර්ධනය කියන එක නැවත අර්ථකථනය කරන්න ඕන. නැවත දේවල් එකතු කරන්න ඕන. දැන් මීට කලින් සංවර්ධනය කියලා දැක්ක දේ නෙවෙයි අද සංවර්ධනය කියලා දකින්නේ. ඒකට ඒකට අලුත් දේවල් එකතු කරන්න ඕන. මම හිතන්නේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එක එන්නෙම මේකත් එක්කලා සහ තවත් විවිධ මේ සංකල්ප එකතු වුණා මේ ආකාරයට ගියේ නැත්තම් මේක සංවර්ධනයක් විදිහට සලකන්න බෑ කියලා. අපිට පුළුවන්ද මේ මොකද්ද මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා ඉවරලා කියන්නේ මූලික මේ ඉලක්කවල මොනවද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් මේ අදහසක් ඉදිරිපත් කරන්න. ඔව් දැන් අර මම කතා කරගෙන ආපු කලින් එකට සම්බන්ධ කරගත්තා නම් මේක පහසුයි. අපි කලින් තිබුණේ මිලනියන් ගෝල්ඩ්. ඒකේ ඒ අර්ථය ගත්තේ කාල පරිච්ඡේදය සම්බන්ධව කියන්නේ 2000 වර්ෂයෙන් පස්සේ අවුරුදු 15ක් අපි ලෝකයක් විදිහට සූදානම් වෙනු මේ ඉලක්කයට යන්න.
ඒ ඉලක්කය 100ට ඒගොල්ලෝ බලාපොරොත්තු වන ඉලක්ක වලින් 100%ක්ම අසාර්ථකයි. නමුත් යම් යම් දේවල් පරිසරයට ලැබුණට වැඩිය ජනතාවට ලබාගත් ජයග්‍රහණයන් ප්‍රමාණයක් තියෙනවා. يعني එක එක රටවල් ඒක ආදේශ කරගත් ආකාරය අනුව ඒකට මැදිහත් වුණු යම් යම් පාලකීන්ගේ තියෙන පුද්ගලික හැකියාවන් සහ උනන්දුව මත යම් යම් දේවල් ජනතාවට ලබා දුන්නු තැන් තියෙනවා. හැබැයි ලෝකයක් විදිහට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නවත්තා ගැනීම. ඒකේ ත්වරණය නවත්තා ගැනීමට කරපු බලපෑමක් එහෙම උනේම නැහැ කියලා තමයි ඒක අධ්‍යයනය කරලා බලන්නේ. ඒතර එහෙම උනේ මොකද කියලා බැලුවා. ඒ කියන්නේ මිලනියම් ගෝල්ස් එහෙම නැත්නම් මේ දෙකට කියන්නේ ශාස්ත්‍ර ඉලක්ක ජයග්‍රහණය කරගන්න මිනිසා අසමත් උනේ මොකද කියලා පරිසරවේදීන් න්‍යායාත්මකව කල්පනා කරලා බැලුවා. එතකොට අපේ බිමල් රත්නායක සහෝදරයා පැහැදිලි කළ විදිහටම මේකත් එක්ක බැඳිලා තියෙනවා මේ දරිද්‍රතාවය. ඒ දරිද්‍රතාවය බැඳිලා තියෙද්දී ඒකට ගොදුරු වෙන කණ්ඩායම් දරිද්‍රතාවයෙන් දැඩි ලෙස පීඩා විච්ච ප්‍රමාණයන් වැඩි මිනිහෙක් විදිහට ගත්තොත් එහෙම මිනිහට පරිබාහිර වෙ ඉන්න ජීවීන් විදිහට ගත්තොත් ඒව ගොදුරු වීම අසීමිතයි. ඇහැට පේන්නේ නැති පොළොව යට ඉන්න කෝටි ගණන් වෙන සුද්‍ර ජීවීන් පොළොව මත ඉන්න ඒ වගේම වායුගෝලයේ තියෙන ජීවීන් වගේම ගස් කොළන් අපිට පේන මේ ජීවී ක්‍රමය සම්පූර්ණයෙන්ම අවදානවටපත් වෙනවා. ඒකත් එක්ක ජලය අවදානවටපත් වෙනවා. මේවා වෙන වෙනම අධ්‍යයනය කරනවට වඩා මිනිහට මේක කරන බලපෑම කොච්චරද කිව්වොත් ඒකිනුත් ගත්තට පස්සේ මානවයාගෙනුත් ඉතාමත් දැඩි දරිද්‍රතාවයෙන් ඉන්න පිරිස් මේකේ ප්‍රමුඛතම ගොදුර බවට පත් වෙනවා. හැබැයි ඒ ගොදුර ක්‍රමානුකූලව ඊළඟ කණ්ඩායම් දක්වාත් එනවා. ඔවුන්ට මේක තුල ජීවත් වෙන්න බැරි අර අසීමිත ජන කොට්ටාසයක් මේවට ගොදුරු වෙද්දී තමන් බලාපොරොත්තු වෙන අනිකුත් ආර්ථික ඉලක්කයන් ජයග්‍රහණය කරගන්න බැරි නිසාම ධනේශ්වර දේශපාලන පක්ෂ පවා තමන්ගේ හුදු ප්‍රාග්ධනය ගැනම හිතන්නේ නැතුව මේකට නැඹුරු වෙන්න බල කරනවා. ඒ බල කිරීම ප්‍රායෝගික උහුන්ට කරගන්න බෑ. එහෙම බල කරාට උවමනා වුණාට කර්මාන්තශාලාවකට කර්මාන්තශාලා හිමියට තමන්ගේ කර්මාන්තයේ නිෂ්පාදනයේ ඔය කියන අර සහෝදර හොඳට පැහැදිලි කළා අර මේ ග්‍රීන් කරගන්න බෑ. ඒකට පේන්න කොළ පාට කොළයක් ඇඳ ගන්න පුළුවන් වායුගෝලයට යන එකේ දුබුරු පාට අඩු කරලා අර ඔක්සිජන් පාලනය කරලා ඉවරලා පූර්ණ දහනයක් කරගන්න පුළුවන්. නමුත් ඒවා හුදු පෙනීමට කරන ප්‍රචාරක වැඩ පමණයි. ඩස්බින් ටිකක් පේලියට තියලා කුණු ටික වෙන් කරලා ප්‍රතිචක්‍රීයකරණ කරලා ඒවා නරක නෙමෙයි ඒවා කරන්න ඕනේ. නමුත් අපි බලාපොරොත්තු වෙන අර ඒ වෙලාවේ සහස්‍ර ඉලක්ක වලට යන්න බැරි වුණ හේතුව තනියෙන් කර්මාන්තශාලා හිමියන්ට හෝ ඒ කර්මාන්තශාලා හිමියන්ට නායකත්වය දෙන කර්මාන්ත ඇමතිවරයාට හුදුව කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි මේක ආර්ථිකයත් එක්ක දරිද්‍රතාවයත් එක්ක ඍජුවම වැදිලා තියෙන නිසාම ඊළඟට තීරණය කරනවා මේ සම්බන්ධව වාමාංශික කෝණයද ධනේශ්වර වමනාවද මේවා ගැන හිතන්නේ නැතුව සත්‍ය ලෙසම වார்த்தාවක් හදන්න බල කරනවා විද්‍යාඥයන්ට. මෙන්න මේක මහා අපූර්ව වැඩක්. එතකොට ඔවුන්ට ආයිමත් එන්න තියෙන එකම දේ තමයි ඔවුන් දකින අර ආර්ථික පදනම නම් මේකට තියෙන්නේ ආර්ථික පදනම සහ ආර්ථික මූලාශ්‍රයන් ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඔවුන් එතෙන්දී මාක්ස්ගේ කැපිටල් කියන ග්‍රන්ථිය පවා දැඩි ලෙස අධ්‍යයනය කරනවා. මොකද මේ බල කරන්නේ ඔවුන් මොනතරම් මේ ධනේශ්වර ක්‍රමයේ තුල පවත්වා ගැනීමට උදව් කරන කණ්ඩායම් වලට පවා මේක අධ්‍යයනය කරන්න නම් ඊට වඩා තැනකට යන්න සිද්ධ වුන නිසා ඒ බල කිරීමත් එක්ක තමයි යන්නේ. මොකද ඒකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ අධ්‍යයනය කරන විශේෂඥවරුන්ට සැබෑ ලෙස උමනාවක් තියෙනවා මේ ගෝලීය උෂ්ණත්වය අඩු කර ගැනීම. ඒක අනතුරු වුන් දකින්න නිසා. තාමත් ප්‍රබල අනතුරක් 2060 ඊළඟට 2075 වර්ෂ වෙනකොට ලෝකයේ උෂ්ණත්වය වැඩි වීම ඒගොල්ලෝ ඉතාමත් බය විදිහට දැනෙන විදිහට ඒක නවත්තා ගැනීමට මොකද්ද කරන්න කියලා න්‍යායාත්මක හැදෑරීමක්වත් නොකළොත් ඒගොල්ලන්ගේ ලොකු අඩුවක් ඉස්සරහගෙන තමයි මේ අධ්‍යයනය කරන්නේ. අන්තිමට මේගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ප්‍රධාන කාරණාවලට 1 2 3 4 5 යනකොට 7 8 මේ ගෝලී ඉලක්ක වලින් 17න් වැඩි ප්‍රමාණයක් මම ගණන් හදලම බැලුවා ගෝලී ඉලක්ක වලින් 12ක්ම කිසිම පරිසර සම්බන්ධ ඉලක්ක නෙමෙයි. සියලු දේවල් තියෙන්නේ දරිද්‍රතාවය නැති කිරීම ඉක්වලිටි ජෙන්ස් ඉක්වලිටි ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ අතර තියෙන වෙනස්කම දුරස්ත කිරීම දරිද්‍රතාවයට ඒගොල්ලෝ දෙන වචනේ තමයි දරිද්‍රතාවය අඩු කිරීම නෙමෙයි දරිද්‍රතාවය තුරන් කිරීම. කියන්නේ දරිද්‍රතාවයේ තිබිලා කවදාකවත් මේ පරිසරය රැකින්න බෑ. එහෙනම් දරිද්‍රතාවය තුරන් කරන මේක තෙලින්ම සමාජවාදී ඉලක්කයක් මේක. මේක ලෝකේ යන්න තියෙන දිසානතිය හරියට පෙන්වන තැනක් තමයි. ඒ කියන්නේ මේ ධනේශ්වර ක්‍රමයට මීට වඩා ඉස්සරහට යන්න බෑ. අනිත් ප්‍රශ්න අපිට කියනකොට ඒක තේරෙන්නේ නැහැ. පරිසරවේදීන්ට පරිසර විද්‍යාඥයින්ට හොඳට තේරෙනවා මේ සිස්ටම් එක ඇතුලේ යන්න පුළුවන් උපරිම දුර ගිහිල්ලා ඉවරයි. මේ පරිසර ආරක්ෂා කරගන්න නම් දැන් සමාජ පරිවර්තනයක් ඕනේ කියලා. මෙන්න මේ පරිවර්තන ඉල්ලා සිටින එක තමයි න්‍යායාත්මකව ඒගොල්ලෝ සස්ටේනබල් ගෝල් විදිහට අපි ඉදිරිපත් කරන්නේ. ඒකේ කාරණා 12ක්ම තියෙන්නේ.
ජලය සම්බන්ධව මුහුද සම්බන්ධව වායුගෝලය සම්බන්ධව තියෙන කාරණා මේ 5ක් විතර තමයි තියෙන්නේ ඍජුවම පරිසර සම්බන්ධ දේවල්. අනිත් ඔක්කොම තියෙන්නේ අපි මේ කතා කරන දේශපාලනය තුල තියෙන වාමාංශික දේශපාලනය තුල තියෙන උවමනාවන් ටික න්‍යායාත්මකව ගෙනල්ලා තියෙනවා. ඒකින්ද දේශපාලන පක්ෂයක් විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ සස්ටේනබල් ගෝල් ටික හරියට අපි අධ්‍යයනය කරගත්තොත් බරින් ගැඹුරින්. ඒක තුල තියෙනවා මේ ලෝකේ නිර්මාණය කරන්න රටක් විදිහට අපි දායක දෙනවා නම් මේ සමානාත්මතාවයත් එක්ක ආර්ථිකව මේ එක තැනකට ගොනු වෙන ක්‍රමය සම්පත් සහ දේපල සහ එහෙම නැත්නම් මුදල් එකතු වෙන ක්‍රමය තුල කවදාකවත් පරිසරය රකින්න බෑයි කියන යථාර්ථයට අද අපි නෙමේ ධනේශ්වර ක්‍රමය තුල අධ්‍යයනය කරපු අවසානයේදී ආපු තැන එතනයි. අන්තිම ලෝකයේ ධනේශ්වර රටවල් වලට පවා රටවල් 154කට සිද්ධ වෙනවා මේක පිළිගන්න. මේ පිළිගැනීම තුල කටයුතු කරන්න හැබැයි කවුරුවත් ප්‍රායෝගිකව මැදිහත් වෙන කණ්ඩායම් නැහැ. අපේ රටේ පාලකීන් මේකට අත්සන් කරනවා. අත්සන් කරලා විදිල්ලා තිරසල් සංවර්ධන ඉලක්ක වලට යන්න අවශ්‍ය අමාත්‍යාංශය බිහි කරගන්නවා. ඒකේ කාර්ය මණ්ඩලයක් දානවා. ඒකට අවශ්‍ය කම්පියුටර් ටික ගෙන්න ගන්නවා. ඒකට ඕන යාන වාහන ටික ගන්නවා. හැබැයි බිමට ගිනින ක්‍රියාවලියක් නැහැ. මොකද උන්ට කවදාකවත් ඒ වැඩේ කරන්න බෑ. කරන්න බැරි මේ ආර්ථික සමබරතාවය හදාගන්න ඒගොල්ලෝ අසමත් වෙනවානේ මේ සිස්ටම් එක ඇතුලේ මොනතරම් උත්සාහ කළත්. ඒකින්ද අපිට මේකේ කාර්යාවලියක් තියෙනවා. පරිසරයට ඇල්මක් තියෙන පරිසර සම්බන්ධව මැදිහත් වෙන වාමාංශික කියවීමක් තියෙනවා. එන මාක්ස්වාදී කියවීමක් සහිතව මේක ජනතාව තුළට ගෙනියන්න සුවිශේෂී අවස්ථාවක් තමයි අපි ලැබිලා තියෙන්නේ. මොකද්ද අපිට ලෝකෙට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා මේක තමයි එකම උත්තරේ කියලා. මේ 17න් 12ක්ම අපිට දුන්නු සටන් පාට නම්. ඒ සටන් පාට ක්‍රියාත්මක කරන්න අපි මැදිහත් වෙන්නේ නැත්නම් වෙන කිසි කෙනෙක් මේ සටන් පාට ගන්නත් බෑ මැදිහත් වෙන්නෙත් නෑ. ඒකින්ද ඒ අර මොකද්ද හරිත හැඩයක් ගන්න උත්සාහයෙන් අසාර්ථක වෙන ප්‍රධාන කාරණය තිරසර සංවර්ධන ඉලක්ක වලින් හරියටම අල්ලලා තියෙනවා. ඊළඟ තව කාරණයක් තමයි දැන් බටහිර රටවල් වල කෙටි කාලයක් ඇතුළත සංස්කෘතික ජීවීන් තමන් බිහි කරගෙන ඉතාමත් ඉහළ මට්ටමට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන විදිහටම බටහිර රටවල් නැත්නම් යුරෝපා රටවල් ගත්තොත් එහෙම අපි ඊට වඩා වෙනස් ආසියාටික සමාජ ක්‍රමයක් විතර ඇවිල්ලා තියෙනවා. මේක තුල මේ තිරසර සංවර්ධනය ගැන කතා කරන දේවල් අපේ සාමාන්‍ය ජීවිතය තුල ගැමි ජීවිතය තුල අපි භාවිතා කරන ක්‍රමවේද. දැන් මේක සටන් පාඨයක් විදිහට ඇත්තටම සටන් පාඨයක් විදිහට අපි ගන්නවා නම් කිසි කෙනෙකුෙන් බාධා කරන්න බෑ. මොකද අපිට ඒකට ලයිසන් එකක් දීලා තියෙනවා. මේ සටන් පාඨය ඉහළම මට්ටමට උස්සා ගන්නවා නම් ඒක අපේ හදගැස්මට අපේ ජන ජීවිතවලට අර පිරිමැස්මත් එක්ක කටයුතු කරන වැඩක් බවට පත් වෙනවා. ඒතර බිම් මට්ටමේ ඉන්න අපේ ජනතාවත් ඒ වගේම ඒ බිම් මට්ටමේ වැඩ කරද්දී මේක බද්ධ කරගන්නත් පුළුවන් නම් දේශපාලන ක්‍රියාවලියට හරිත පක්ෂවලට කිට්ටු කරන්නත් බැරි. ශීඝ්‍ර වෙනසක් අපිට පරිවර්තනය කරන්න පුළුවන් මිනිසුන්ගේ චින්තනය ඇතුලේ. අපි දැන් මේ පරිවර්තනය කරන්නේ නිකන් හුදු මේ ගහක් හිටවගෙන එහෙම නැත්නම් ඒකේ ග්‍රීනරිස් අරගෙන වටේ තියාගෙන ඉන්න ඒක පොඩ්ඩක් අගය කරමින් ඉස්සරහට යන ක්‍රමයක් නෙමෙයි. ඊට වඩා ගිය මානවයත් එක්ක බැඳිච්චම වැඩ පිළිවෙලක් බවට පත් කරගන්න පුළුවන්. ඒක ඇඟට දැනෙන ඒක හුදු ප්‍රචාරක වැඩක් බවට පත් නොකර සැබෑ ලෙසම මේකට මැදිහත් වීමක් අපි හදාගත්තොත් අපි විශ්වාස කරනවා පරිසර වේදීන් විදිහට මේ සුදුසුම සහ ඕනෑම අවස්ථාව කියලා. කාලේ අවස්ථාව හරි. අපිට අවකාශයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට මේක ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. කියන්නේ සස්ටේනබල් ගෝල් මේ ඩෙවලොප්මන්ට් ගෝල් කියන එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒක ඉතා හොඳ එකක් ඔබ කියන විදිහට විද්‍යාඥයෝ අධ්‍යයනය කරලා කරපු හොඳ එකක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක සිස්ටම් එකත් එක්කලා බැඳිච්ච එකයි. කවදාකවත් කරන්න බෑ කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. මේක සිස්ටම් එකේ වෙනසක් නොකර මේක කරගන්න බෑ කියන එක. දැන් මේ වසර මේ කාරණේ මම ඔබේ සාකච්ඡාවේදී කලින් මතු කරා. කියන්නේ දැන් ධනවාදී කියන්නේ මේ දැන් අපි අඳුරගත්ත කාරණේ තමයි සබහාදහම ආරක්ෂා කරනවා කියන එකයි මානව සමාජ සංවර්ධනය එහෙම නැත්නම් මේ දේශපාලනය කියන එකට බැඳිලා තියෙන කියන එක. දැන් ධනේශ්වර ක්‍රමය ගත්තොත් එහෙම ධනේශ්වර ක්‍රමයේ මූලික අරමුණ තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන ලාභ අරමුණු කරගෙන. ඒක එතකොට ලාභය හඹාගෙන යෑමේදී භාණ්ඩ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධි නිෂ්පාදනයක් සිදු වෙනවා. සහ වුන් පොළඹවන අධි පරිභෝජනයකට ප්‍රචාරක මාධ්‍ය හරහා අති විශාල පරිභෝජනයකට අධි පරිභෝජන ප්‍රශ්නයක් අද ලෝකේ තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මම මේ ඔබෙන් ඉල්ලා සිටින ඔබ කිව්වා ඉස්සරහට පැහැදිලි කිරීමට කාරණා කීපෙකුත් තියෙනවා. මේක කොහොමද ඇත්තටම ධනවාදය නිශ්චිතයි මේ කාරණය ධනවාදයෙන් අද දවසේ ප්‍රශ්නය ධනවාදය. සබහාදාමේ ප්‍රශ්නය සබහාදාම විනාශීමේ ප්‍රශ්නය මේ සිස්ටම් එක ධනවාදය. නැත්තම් මිනිස්සු අඳුරගෙන තියෙන දැන් ඔබ ඉදිරිපත් කරා වගේම රංගවල සහෝදරයත් කිව්වා ඉතා විද්‍යාඥයෝ ඉතා ගැඹුරට අධ්‍යයනය කරලා මේ තිරසර සංවර්ධන පිළිබඳ ගෝල් හදලා තියෙනවා කියලා. නමුත් ධනවාදය නිසා මම හිතනවා මේක ඉස්සරහගෙන ඒ පිළිබඳ වඩා වැඩි පැහැදිලි කිරීමක් ඔබේ තියෙන උදාහරණත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි හිතන්නේ. ධනපති ක්‍රමය ඇතුලේ නිෂ්පාදනය කරන්නේ ලාභය සඳහා තමයි.
හැබැයි ඒ ලාභය ඊටාම ෂණික ලාභය සඳහා. මොකද අපි ප්‍රාග්ධනයේ කෘතියේ සහ මේ ධනේශල ක්‍රමයේ මේ භාණ්ඩ නිෂ්පාදනය නෙමෙයි වැදගත් භාණ්ඩ අලෙවියනේ. නිෂ්පාදනය කරන දේ ඉතා ඉක්මනින් අලෙවි කරන්න ඕන. මොකද ඒ අලෙවියෙන් එන ආදායමෙන් තමයි ධනපතියාට නැවත භාණ්ඩ නිෂ්පාදනය. ඒ නිසා මේක සයිකල්. ඒ නිසා ඔහුට නිෂ්පාදනය කළ අවුරුදු 3ක් 4ක් බලන් ඉන්න බෑ. ඔහුට ඉතා වේගෙන් අලෙවි වෙන්න ඕන. ඒතර ඉතා වේගෙන් අලෙවි වෙන්න අවශ්‍ය කර ඒ වගේම වැඩිපුර අලෙවි වෙන්න ඕන. ඒ නිසා ඔහු ඒ සඳහා ඒක තමයි ඔහුගේ එකම මොටිවේෂන්. ඒක ඇතුලේ පරිසරය රැකෙනවාද? මේ ටූත් පේස්ට් එක පාවිච්චි කරන මනුස්සයා ටූත් පේස්ට් එක පාවිච්චි කරලා ටියුබ් එකකට ටියුබ් එක ඩස්ට්බින් එකට දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක දිරන්න කොච්චර කල් යනවද? මේ shopping bag එකක මුදර ගියාට පස්සේ කොච්චර දේවල් එනවද? ඒවා යා හිතන්නේ නැහැ. ඒවට ටැක්ස් ගහලා කාබන් ටැක්ස් එකක් ගහුවා කියලාත් ඒ වයින් මේ ඕනනම් ඒ මුදලින් යම්කිසි පැලයක් දෙයක් හිටව ගන්න අවස්ථාවක් තියෙයි. ඒ වයින් සමහරට කර්මාන්තයකට උදව් කරන්න පුළුවන් වෙයි රිෆයිනරිස් හයි කරගන්න වගේ. නමුත් ඕවරෝල් කතාව ගත්තොත් එයා නිෂ්පාදනය කරන්නේ වේගෙන් ඉතාම ඉක්මනින් වැඩිම ප්‍රමාණයක් අලෙවි කරගන්න. ඉන් පස්සේ යාට ඒක අදාළ නැහැ. ඉතින් ඒක නිසා අද භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ අලෙවිය සඳහානේ. අපි ගෙදර කේසල ගණක් පවනකොට කේස ගහක් හදනකොට අපි ඒක ගන්න අපේ ප්‍රයෝජන අපි එතකොට ඒකට කරන සාත්තු සප්පයම් වල වෙනස්කමක් තියෙනවා. අපි අලෙවි කරන්න හදන භාණ්ඩ එක ඔය කියන ප්‍රමිතීන් ඔය කියන අරමුණු ඉතාම අඩුයි. ඒවත් හිතල මොනවා තිබුණත් ක්‍රියාවලිය විසින් අරක තමයි ඉලක්ක. ඒ නිසා තමයි අධිකාරී සහෝදරයා මේ මාක්ස් කියන්නේ ධනපතියා නිෂ්පාදනය කරන්නේ ෂණික ලාභය සහ කෙටි කාලින අරමුණු පමණයි උන්ට තියෙන්නේ. ධනපති ක්‍රමයේ තියෙන මේ මහා දැවැන්ත විද්‍යාත්මක ජයග්‍රහණ ඔක්කොම මේව කිසි වැරද්දක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණයේ සහ විද්‍යාත්මක විද්‍යාත්මක සොයා ගැනීම වල නෙමෙයි. තියෙන්නේ ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්න ධනපති ක්‍රමයේ මූලික කතන්දරයේ එක ගැටුමක් තියෙනවා. ඒ නිසා දැන් රංගවල සවරා පරිසරයේ සබාධම සම්බන්ධ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම ගැන කිව්වා. તો ඊට කලින් 1920 ගණන් වලකට අධ්‍යාපනය ගැන ඔය විදියටම අධ්‍යාපනයේ අර්බුදය ගැන වැඩිම ලියලා තියෙන කවුද? ධනපති විශේෂඥයා. එක්සත් ජාතික සංවිධානය තව අවුරුදු 100කට අධ්‍යාපනය කරන්න ඕන දේවල් හොයලා ලියලා කියලා තියෙනවා. කරගන්න බැරි වෙනවා. සෞඛ්‍ය ගැන. සෞඛ්‍ය සුවිශාල දැන් මේ අද වගේ කාලයක සුවිශාල සෞඛ්‍ය විද්‍යාත්මක සංවාදයක් තියෙනවා. විද්‍යාඥයන් මේකේ අන්තිම අංගිස්ස දක්වාම තව හොයන්න තියෙන බව ඇත්ත. හොයලා ලියලා කරන්න ඕන දේවල් කියලා තියෙනවා. වෙන්නේ නැහැ. 950න් විතර පස්සේ තමයි 60න් විතර පස්සේ තමයි ඇත්තට 950 ගණන් වල තමයි මේ ලෝකේ උණුසුම් වීම පිළිබඳව මම හිතන්නේ සංකල්පයේ විද්‍යාඥයෝ හරියට ඔප්පු කළේ. ඒ සම්බන්ධ ඉතා මනරම් චිත්‍රපටියකුත් තියෙනවා මේ Ice in the Sky වගේ මට මතක. ඒක බැලුවොත් හොඳයි අපේ පාඨකයෝ. ඊට පස්සේ දැන් මේක පරිසරයේ විශාල අර්බුදයක් කරා. ඒ නිසා පරිසරය ගැනත් හොයලා කියලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ මේ විසඳුම් පොත්වල තිබෙනවා. ඒවායින් බොහොම සුළු ප්‍රමාණයයි ක්‍රියාත්මක කරන්නේ. දැන් මම ඒ නිසා දැන් ධනපති ක්‍රමයේ ලෑස්ති නැහැ. තමන්ගේ මේ ප්‍රධාන ලාභය අරමුණු කරගත්තු මිනිසා පරිසරය කිසිම දෙයක් ගැන නොසිතා කරන මේ ලාභය අරමුණු කරගත්ත ආර්ථික ව්‍යුහය තමයි ආර්ථික ක්‍රමය තමයි ප්‍රශ්න කියලා පිළිගන්න ලෑස්ති නැහැ. ඒ පිළිගන්න ලෑස්ති නැති නිසා ඒගොල්ලෝ කරන්නේ ප්‍රශ්නෙට ඇත්ත බෙහෙත තියෙද්දි ඒගොල්ලන් බලනවා වෙන බෙහෙත් හොයන්න. ඒ නිසා දැන් මේ ධනේශ්වර ආර්ථික ක්‍රමය වෙනස් කරන්නේ නැතුව ඒකට වෙන පැලස්තර පාරිසරික විසඳුම් ඉදිරිපත් කිරීම පිළිබඳ කතාවත් ටිකක් විශාල එකක් අධිකාරී සහෝදරයෝ. ඒකත් ලොකු ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම. මම උදාහරණ දෙකක් ඉතා ඉක්මනින් කියන්නම්. දැන් මේ ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුලේ කොතරම් පාරිසරික ප්‍රතිපත්ති, givisum, සමුළු කොතරම් තිබුණත් මේක අවශ්‍ය ප්‍රධාන ඉලක්කයට මම කියන්නේ කුංචි දෙයක් කර වෙලා නැහැ කියලා. නමුත් ප්‍රධාන ලෝකය මහා පරිමාණ විනාශයෙන් ගලවා ගැනීම දක්වා අවශ්‍ය කරන ඒ ගමනට අදාළ කරන දෙයක් වෙන්නේ නැහැ කියන එක මෙතන තියෙන්නේ. නැත්නම් එක පැලයක් හරි හිටවුවොත් ඒකේ වාසියක් තියෙනවා. නමුත් මේ අපි මුණ දෙලා තියෙන අභියෝගය එක පැලයක් හිටවීමෙන් තියා කැලයක් හිටවීමත් බේර ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒ නිසා අපි ඒ නිසා ධනපති ක්‍රමය තුළ මම අර මුලින් කිව්වා වගේ ෂණික ලාභය අරමුණු කරගෙන කරන නිෂ්පාදනයක් තිබෙනවා. ඒක වෙනස් නොකර යන්න බෑ. හැබැයි ඒ වෙනුවට දැන් විවිධ තර්ක මතු කරන එකක් තමයි මේකට උත්තරේ තාක්ෂණයයි.
මේ දැන් මේ තියෙන පාරිසරික ප්‍රශ්න වලට උත්තරේ තාක්ෂණයට පුළුවන් විසඳන්න. දැන් මේක අධිකාර සහෝදරයා ඊටාම සැලසුම් සහගත බොරුවක්. මම මේ කියන්නේ තාක්ෂණය හොඳ නැහැ කියන එක නෙමෙයි. තාක්ෂණයට උත්තර තියෙනවා. තාක්ෂණය යොදා ගන්න විදියන්. ඔබ දන්නවා දැන් මේ කොරෝනා කාලේ සුවිශාල වශයෙන් software දියුණු වුණා. තොරතුරු තාක්ෂණය software මෘදුකාංග පැත්ත දියුණු වුණා. ඒ දියුණු වුණාට පස්සේ මොකක්ද ඒකට මොකටද ඒක පාවිච්චි කළේ? පාවිච්චි කරලා අපි දන්නවා ග්‍රීසියේ ආණ්ඩුවේ පනතක් පවා ගෙනාවා වැඩ කරන පන්තියේ මිනිස්සුන්ට මේ හයි කරන්න ඒගොල්ලන්ගේ ෆෝන් එකට ඒගොල්ලන්ගේ මේකට ඇප් එකක් දුන්නා. මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙලාව බලන්න. ඒ කියන්නේ දැන් හිතන්න වැඩ කරන කෙනෙක් පැය 8ක වැඩ දිනය තියෙනවා. එයා පැය 8 වැඩ දිනෙන් අපි හිතමුකෝ විදුලි බල මණ්ඩලයේ බිලියන කෙනෙක් කියලා. දැන් ඔහු ඒ පැය 8 බිලියන්ට. ඔහු ඒ අතර හිතන්න කෙනෙක් හම්බ වෙනවා. අධිකාර සෝරය හම්බ වෙනවා. හම්බෙලා විනාඩි 5ක් කතා කර කර ඉන්න. ඊට පස්සේ ඔහු බාත්රූම් එකට යනවා. ඒකට විනාඩි 4ක් යනවා. තව හිතවතෙක් හම්බ වෙනවා. බිල්ලි යන්න ගියා. එයාට ඒකට විනාඩි 6ක් යනවා. ඊට පස්සේ ඇප් එකෙන් කැල්කියුලේට් කරනවා. මෙයා මේ පැය 8 වෙනුවට මෙයා අතර වැඩ කරලා තියෙන පැය 7යි විනාඩි 23යි. මොකද ඇප් එක කරන්නේ? ඉතිරි විනාඩි 37 කපනවා මෙයාගේ පඩිය. අතර මේ පනත විසියේ සම්මත වෙන්න ගෙන ආපු පනත. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ තාක්ෂණය දැන් මොකටද යොදන් තියෙන්නේ? ජීවිත පහසු කරන්න නෙමෙයි මිනිස්සු තව හිර කරන දඬුවම් කරා. දැන් ස්වීඩනය වගේ අති දියුණු රටක අපි දන්නවා ටෙලිෆෝන් ඔපරේටර් මධ්‍යස්ථාන ගත්තොත් ඇප් හයි කරලා තියෙන්නේ. බාත්රූම් එකට ගිහිල්ලා එන එක විනාඩියකින් වැඩි වුණොත් ඉබේ ලොග් වෙනවා. ඒ වැඩ කරන ටෙලිෆෝන් ඔපරේටර්ගේ කම්පියුටර් එක ඉබේ ලොග් වෙනවා. ටෙලිෆෝන් වලට ආන්සර් කරන්න ඕන. නැතුව එයාට කියන්න බෑ මිනිස්සෙක් විදියට තමන්ගේ මිත්‍රයාට කියන්න බෑ විනාඩියක් පොඩ්ඩක් බලන්න මම බාත්රූම් කියලා යනකම්. ඒක තාක්ෂණය පාවිච්චිලා තියෙන ඕකට. මම ලියෝන් ට්‍රොස්කි කියන වමේ හිටපු වමේ නායකයෙක් ඔහු කියපු ඊට මනෝරම් උදාහරණයක්. මම මේක පොඩ්ඩක් කියවන්න අධිකා. ඔය 1926 මේම ලියන. ගුවන් යානය නිර්මාණය කිරීමත් සමග ලොව පවතින සියලු යුද්ධ අවසන් වනු ඇතයි මිනිසුන් ලියනු මට මතකයි. ඒ ගුවන් යානයට යම් ප්‍රදේශයක සියලුම ජනගහනය සිය දර්ශනපතයට හසු කරගත හැකි නිසා එමගින් කරන පහරදීම් වලින් මුණුමහත් ආර්ථිකය හා සංස්කෘතික ජීවිතය විනාශ කිරීමට ඊට ඇති හැකියාව නිසා. එසේ වුවද ගුවන් යානය නිපදවීම විසින් සිදු වී ඇත්තේ යුද්ධ නතර වීම නොව යුද ඉතිහාසයේ නවතම හා ක්‍රූරතම පරිච්ඡේදයක් නිර්මාණය වීම. දැන් සැක රහිතවම කිව හැක්කේ අප වඩා බියජනක ලේවැකි අනාගතයට ළඟා වෙමින් සිටින බවයි. විද්‍යාවට හා තාක්ෂණයට තමන්ගේම තර්කණයන් තිබේ. මිනිසාගේ ප්‍රයෝජනයේ පිණිස සෝබාදහම පිළිබඳ ඥානය ලබා ගැනීම. එමගින් මිනිසාට අවශ්‍ය දේ නිමි කර ගැනීමට මිනිසාට හැක. එසේ වුව යම් තාක්ෂණයකට එම තාක්ෂණය යුදවාදී හෝ සමාදානවාදී යයි කීම වැරදිය. සමාජයේ පාලන පන්තියේ යුදවාදී නම් ඔවුන් අත ඇති තාක්ෂණය සේව කරනු ඇත්තේ යුද්ධයට. ඒ සමාන කතාව තමයි මම කිව්වේ. මේ මිනිස්සුන්ට සහනය දෙන්න පුළුවන් තොරතුරු තාක්ෂණය අද බාත්රූම් එකට යන්න බැරි තරමට හිර කරලා තිබෙනවා. දැන් මම කියන්නම් මේ ධනපති ක්‍රමයේ ග්‍රීන් කරන්න ගත්තු ප්‍රධාන උත්සාහයක් නේ අධිකාර සෝරයා මේ ග්‍රීන් හවුස් ගෑසස් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් මීතේන් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ මේවා විමෝචනය වෙන එක පාලනය කරන්න දරපු උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහයන් හොඳයි. හැබැයි උත්සාහයන් වල මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් 1990 දී කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන් 35ක් ලෝක විමෝචනය කරා. දැන් 2017 දී ඒක බිලියන් 50ට ගිහිලා තියෙනවා. දැන් ඒකට එක උත්තරයක් වශයෙන් යොදාගත්ත එකක් තමයි මේ මොනවාද මේ අපි දැන් පාවිච්චි කරන සාමාන්‍ය මේ ජීව ඉන්ධන නැත්තම් ඩීසල් පෙට්‍රල් දහනය කිරීම විශාල ගැටලුවක්. ඒනොට ලෝකේ යෝජනා කරපු අර මොනවාද බයෝෆියුල්ස් පාවිච්චි කරන්න කියන එක. ඒ කියන්නේ සරලව ගත්තොත් බඩ ඉරිඟු උක් මේ වගේ ඒවා වගා කරලා ඒවා ඉන්ධන වශයෙන් එතනෝල් වලට පත් කරලා එතනෝල් බවට පත් කරලා බයෝ ඩීසල් හදලා ඒවයින් වාහන දිව්වොත් මේ ලෝකෙට එකතු වෙන අහසට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඒක විද්‍යාත්මකව ඇත්තක්. නමුත් ඒ නිසා දැන් ලෝක වෙලා තියෙන ලෝකෙ මේ කෘෂි ඉඩම් වලින් මම මේ කියන්නේ 2014 සංඛ්‍යාලයකනේ මොකද වගකීමක් ඇති වෙබ්සයිට් එකකින් මට හොයාගන්න බැරි වුණා. ඇති එහෙම ඒවා 2015ට පස්සේ සැබෑ තොරතුරු. ඒ නිසා මම කියන්නේ 2015 තත්ත්වය ඇත්තටම ඊට තව වැඩි වෙලා ඇති. දැන් ලෝකේ කෘෂි ඉඩම් වලින් 4% පිරිසුදු ජලයෙන් 4% මේ බයෝෆියුල් නිෂ්පාදනයට ගන්න. එතකොට
තාම වෙලාව අඩුකුඩු කරන්න ඕන සමම කියන දැනට එක්සත් ජනපදයේ අක්කර මිලියන් 50ක් මේ 2014 ඉලක්කය. දැන් වැඩි ඇති. අක්කර මිලියන 50ක්, බ්‍රසීලයේ අක්කර මිලියන 15.5ක්, යුරෝපය ඇතුලේ අක්කර මිලියන 51.8ක්, චීනයේ අක්කර මිලියන 5ක් ඇතුළු මේ වෙනකොට ලෝකයේ අක්කර මිලියන 155ක් ඉඩම් කෘෂි ඉඩම් යොදාන්තය වෙනවා මේ බයෝෆියුවල් නිෂ්පාදනය. එතකොට මේකෙන් අපි දන්නවා ලෝකේ පුරාම ආහාර නිෂ්පාදනය අඩු වෙලා විශේෂයෙන්ම ධාන්‍යවල මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා බයෝෆියුවල් වලට වෙනුවට කුසගින්නේ දැනට ඉන්න මිලියන 795ක් ජනතාවට දුන්නා නම් සාමාන්‍යයෙන් කියන දවසකට බඩේරි පුරාතල් 1.5 ගන්න දෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම පැත්තක තියමුකෝ. දැන් මේ බයෝෆියුවල් නිෂ්පාදනය පටන් ගත්තේ කාබන් ඩයොක්සයිඩ් එමිෂන් එකට උත්තරයක් විදිහටනේ. ග්‍රීන් හවුස් ප්‍රශ්නෙට උත්තරයක් විදිහටනේ. ලෝකේ උණුසුම් වීමට උත්තරයක් විදිහටනේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මේ ගැන පරීක්ෂණ කළා. පරීක්ෂණ කළා වුන් කියලා තියෙනවා. මොකද්ද? බයෝෆියුවල් සඳහා යොදා ගන්න හෙක්ටයාරයකින් කාබන් ඩයොක්සයිඩ් ග්‍රීන් හවුස් ගෑසස් ටොන් 1.8ක් අඩු කරන්න පුළුවන් හෙක්ටයාරයක. බයෝෆියුවල් හෙක්ටයාරයක වගා කරාම හැදුවම ග්‍රීන් හවුස් ගෑසස් 1.8කින් ඉතුරු වෙනවා. ඊට පස්සේ ඒක දෙවෙනි පරම්පරාව දෙවෙනි වගාව ආවම සාමාන්‍යයෙන් ටොන් 8.6ක් විතර තුරු කරන්න පුළුවන්. සරලව ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙන ප්‍රමාණය විමෝචනය වෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද වාහන වලට සාමාන්‍ය ඩීසල් පෙට්‍රල් වෙනකොට මේ බයෝ ඩීසල් පාවිච්චි කරා. හැබැයි කණික් කතාව. දැන් මේ අපිට යොදාගන්නේ මොනවද? යොදාගන්නේ සාමාන්‍ය ඉඩම්. ඒක කෘෂිකර්ම සංවිධානයම කියනවා බයෝෆියුවල් සඳහා බඩේරුකු කියලා ගමු. සාමාන්‍ය තන බිමක් අපි යොදාගත්තොත් වගා කරන්න එපා. ඒවට පෙස්ටිසයිඩ්ස් ගහන්න ඕනනේ කෘෂිනාශ රසායන. ඒ සාමාන්‍ය තන බිමක් බයෝ ඩීසල් බවට පත් කරන්න වගාක සඳහා යොදා ගන්නකොට ඒ සඳහා නිකුත් කරන يعني හදන්න ඕනේ ඒ සඳහා යන නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හෙක්ටයාරයකට ටොන් 300ක් කියලා කාබන් ඩයොක්සයිඩ්. ඒක සඳහා යොදාගන්නේ කැලයක් නම් ඒ සඳහා නිකුත් වෙන ප්‍රමාණය ටොන් 600ක් 17 අතර ප්‍රමාණයක්. කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රසීල්, ඉන්දුනීසියා, මැලේසියා, USA වගේ රටවල් වල පරීක්ෂණ යොදාගත් රටවල් වල සාමාන්‍ය ඩීසල් භාවිතා කරාට වඩා බයෝෆියුවල් හදන්න කරන ප්‍රොසෙස් එක සඳහා වැඩිපුර නිෂ්පාදනය වෙච්ච CO2 ප්‍රමාණය 17 ගුණයක්. ඒ නිසා උන් කියන්නේ කෘෂිකාර්මික ඉඩම් බයෝ ඩීසල් හදන්න යොදා ගන්නවා වෙනුවට කැලෑ හැදුවනම් තෙල් වල එෆිෂියන්සි එක වැඩි කරන්න ක්‍රම යොදාගත්තා නම් ඌට වඩා ලාභදායකයි කියලා. ඉතින් දැන් ලොකු වෙලාවක් ගන්න බෑ අතර මේවා සාකච්ඡා කරන්න. ඒ මම කියන්න හදන්නේ මම උදාහරණ ගත්තේ මේ බයෝ ඩීසල් කියන එක ලෝකේ ඉතාම ඉහළින් පාවිච්චි කරපු උපක්‍රමයක් ධනපති ක්‍රමයේ ග්‍රීන් කරන්න. ඒක අසාර්ථකයි කියලා අප නෙමෙයි ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයම විද්‍යාඥයන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ධනපති ක්‍රමයට රිෆෝම් වෙන්න බෑ පරිසර සබාදහම පැත්තෙන් ගන්න. දැන් ධනපති ක්‍රමය හැම දරුවෙම ඉස්කෝලේ යවන්න පුළුවන් තත්ත්වයක් පත් කරගෙන නැහැ. හැම මිනිසෙටම ලබා දී හැකි මූලික සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ හැකියාවක් පත් කරගෙන නැහැ. හැම මිනිසෙටම නිවසක් දෙන්න පුළුවන්කම යුරෝපේ පවා. යුරෝපේ මගේ මතකයේ හැටියට මිලියන 110ක් මිනිස්සු ගෙවල් අහිමිව ඉන්නවා. මිලියන 120 ගණනක් නිවාස හිස්ව තිබෙන. මේ ලංකාවේ වගේ. ලංකාවෙත් එහෙමනේ. කොළඹ නගරේ ඇවිද්දාම ගොඩක් කොච්චර හිස්ව තියෙනවා. වගේම ගෙවල් නැති මිනිස්සු. ඒ නිසා ධනපති ක්‍රමය ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් තාක්ෂණීය දැනුම හොයාගෙන තිබෙනවා. හැබැයි සමාජ දේශපාලන ප්‍රතිපත්ති සකස්සලා නැහැ. ඒවා එම ලබා දෙන්න. ඉතින් මම අවසන් කරන්නම් මේක අධිකාරසවර දැන් අද අපි වාහන භාවිතයම ගමු. අද විශාල වශයෙන් වාහන භාවිත කරනවා. ඇයි? මිනිස්සු දවස් 5ක් නැත්තම් 5මාරක් දවස් 6ක් වැඩට එන්න ඕන. දැන් ලෝකේ අපි උදාහරණ ගත්තොත් ස්වීඩනය ගත්තොත් පසුගිය අවුරුදු 100 ඇතුලේ ස්වීඩනයේ කම්කරුවෙක්ගේ එෆිෂන්සි එක 1200 වැඩි වෙලා තිබෙනවා. ඔබ දන්නවා අද අපි තාක්ෂණයේ දියුණුව විසින් ඊමේල් WhatsApp මේ විවිධ ක්‍රමවේද වලින් මේ ටර්න් ඕවර් ටයිම් එක අඩු කරලා විශාල වේගකින් මිනිස්සු භාණ්ඩ හා සේවා පරිභෝජනය වැඩි කළා. හැබැයි 1919 තමයි ලෝකේ පැය 8ක වැඩ දිනේ අනිවාර්ය කරේ. අවුරුදු 100කට කලින්. අදත් අපි පැය 8ක්ම වැඩ කළ යුතුද? අදත් අපි පැය 8ක්ම වැඩ කළ යුතුද? ඇත්තටම අද අපි පැය 8 නෙමෙයි අපි පැය 10 12 වැඩ කරනවා දැන්. අපේ කර්මාන්ත ශාලා ලෝකේ පුරාම විධිමත් අයිතිවාසිකම් සහිත රැකියා ප්‍රමාණය මිලියන් 600ක 700ක ප්‍රමාණය තියෙන්නේ. අයිතිවාසිකම් රහිත රැකියා ප්‍රමාණය දියුණු ධනපති රටවල වල පවා බිලියන් 2.5කට වැඩි. ඒ නිසා අපි දකින දේ තමයි මේ තාක්ෂණීය
අද මං කියන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයම ගත්තොත් අද අපේ රටේවල් වල මිනිස්සු හැම කෙනාම දවස් 6ක් වැඩට ආ යුතුද? ඒ දවස් 6ක් වැඩට ආවිල්ලා ඔවුන්ගේ ආර්ථික ජීවිතය, ඔවුන්ගේ සමාජ ජීවිතය කොතරම් දිනුලා තියෙනවා. අපි ගන්න හොඳට පේනවා. එහෙම වෙලා නැහැ. ඒ නිසා අද ඇත්තටම ගත්තොත් ලෝකයේ සාධාරණකමකට සමාන නෙවෙයි. ලෝකයේ සාධාරණ විදියකට මේ භාණ්ඩ සේවා මිනිසුන්ට ලබා ගන්න පුළුවන් සමාජ දේශපාලන ක්‍රමයක් ලෝකෙ තුල ගොඩනගෙනවා නම් අධිකාරසවරයා සාමාන්‍යයෙන් මම මේ වැඩිපුරත් එක තියලා කියන්නේ මිනිස්සු සතියකට පැය 10ක් වැඩ කරාම ඇති. ඉතිරි ජීවිතේ මිනිස්සු පිසුනරන නෙමෙයි, මිනිසුන්ට සබාදහමක ජීවත් වෙන්න, නිර්මාණ කරන්න, කලාකෘති කරන්න, රස විඳින්න, දෙමව්පියෝ ආශ්‍රය කරන්න, තව දහසක් දේවල් මිනිසුන්ට කරන්න පුළුවන්. ඔබ සාමාන්‍ය උගත් ධනවතෙක්ගේ ජීවිතය බලන්න. ඔබ පිසුන රටන්නේ නැහැ. ඔවුන්ට ව්‍යාපාරික ජීවිතයක් තියෙනවා, ඔවුන්ට සමාජීය ජීවිතයක් තියෙනවා, ඔවුන්ට පෞද්ගලික ජීවිතයක්. නමුත් ලෝකේ වැඩ කරන පන්තියේ මිනිසුන්ගෙන් 90%කට ලෝකේ වැඩ කරන පන්තියේ සියලු දෙනාටම මේ සමාජීය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි කියන්නේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ශ්‍රමික ජීවිතය තමයි දවසකට පැය 13ක් 14ක් තියෙන්නේ. ඒ නිසා අපි මේ තාක්ෂණය විද්‍යාත්මක ජයග්‍රහණ යොදා ගන්නවා නම් මෙන්න මේ මිනිසාට යහපත් වෙන විදිහට සමාජාතික ප්‍රතිලාභ ලැබෙන්න ඉබේම අමතකයි. විද්‍යාත්මක වෙනම ඇප්ලිකේෂන්ස් ඕන බව ඇත්ත පරිසරික ප්‍රශ්න වලට. නමුත් ඉබේම ඇත්තටම අපි මේ මුණ දෙන ප්‍රශ්න වලින් අතිවිශාල ප්‍රමාණයක් අපි අහන්නේ මේකයි. අපිට විවිධ සබන් වර්ග අවශ්‍යයි. නමුත් එකම සුපර් මාකට් එකේ සබන් වර්ග 35ක් අවශ්‍යයි. ඒ 35 වෙනුවෙන් ඇඩ්වර්ටයිසින් වලට 35ක් අවශ්‍යයි. අපිට ටූත් පේස්ට් වර්ග 5ක් 6ක් 10ක් කමක් නැහැ. වැඩිහිටියන්ට එකක්, දරුවන්ට එකක්, දත්ත රෝග තියනට තව එකක්, ඝර්ම කලාපයට එකක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටූත් පේස්ට් වර්ග 50 මේ ටූත් පේස්ට් වර්ග 50 හදන්නේ කවුද? ලෝක පරිමාණයෙන් ගත්තොත් සමාගම් තුනක් වෙනවා. එකම සමාගම ටූත් පේස්ට් වර්ග මේවට කොප්තරම් අපි පරිසරය විනාශ කරනවා. සබාධාම අමුද්‍රව්‍ය විනාශ කරනවා. ඒ නිසා මේක සංක්ෂිප්ත කරලා ගත්තොත් ඇත්තටම මේ සබාධාම මුන්දිලා තිබෙන මහා පරිමාණ අර්බුදේ මිනිසා ඇතුළු විසඳන්න පුළුවන් වෙන්නේ බරපතල සමාජවාදී සමාජාතික පරිවර්තනයකින්. ඒක ඇත්තටම තනිතර නිෂ්පාදකයාට මම පිළිගන්නවා සහෝදරයා කිව්වේ තනිතර නිෂ්පාදකයාට කරා හැකි බොහොම පොඩි දෙයක්. ඉතින් දැන් මේ කල හැකි තැනට ලෝකෙ ඇවිල්ලා තිබෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් තවත් කියන්නේ ධනපති ක්‍රමයේ විසින් මේ පාරිසරික අර්බුදේ යට ගහන. පාරිසරික සබාධාමේ අර්බුදයට ඇත්ත විසඳුම් එන එක වළක්වලා අපිව ව්‍යාජ විසඳුම් පස්සේ ගෙනියන්න විවිධ උපාය උපක්‍රම ඒ නිසා ඔය සමහර විද්‍යාඥයන් මම මේක කියන්නවා. දැන් සමහර විද්‍යාඥයෝනුත් දැන් පුරුදුලා තියෙන්නේ මේ ඊට පහසුවෙන් මේ සබාධාමේ අර්බුද විසඳ ගන්න පුළුවන් සමාජාතික ක්‍රමවේද තිබියදී දැන් උදාහරණයකට නාය ගිහිල්ලා මිනිස්සු මැරෙන්න දෙන්න ඕනේ. ඒ මිනිසුන්ට වන්දි දීලා ඒ කන්ද ආරක්ෂා කරලා ඒකේ ගස්වල ඒකේ බැමි දාලා ආරක්ෂා කරලා ඒ මිනිස්සු වඩා සුරක්ෂිත තැනක පදිංචි කරාන. මිනිස්සු දුප්පත්කම සහිත මිනිස්සු කැලෑ විනාශ කරනවා. ඒක වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මොකද්ද කරන්නේ? සමහර රටවල් අඩුගමන කරනවා. ඒ කැලේ පරිස්සම් කරන රස්සා ටිකම දෙනවා මේ ඒ කැලේ වටේ ඉන්න මිනිස්සු. ඒක විතරක් බෑ. නමුත් ඒවට වීදම් යනවා. ඒවට රජය පෞද්ගලික අංශයේ වීදම් කළ යුතුයි. ඉතින් ඒවා කරන්නේ නැහැ. ඊට වඩා ලේසි නාය ගිහිල්ලා මැරුණාම රුපියල් ලක්ෂ 5ක් වන්දි ගෙවනවා. ලෝක පරිමාණය මම මේ ලංකාවේ තත්ත්වෙ නෙමෙයි කියන්නේ. අලියෙක් ගහලා මැරුණාම ලක්ෂ 2කමාරක් දෙන එක ලේසි. කැලයක් වුණාට වඩා. ඒ නිසා මහා පරිමාණය අනික අපි මතක් කරන්න ඕන ලංකා ඉතිහාසයේ වැඩිම සබාධාම විනාශ කරේ සුදු අධිරාජ්‍යවාදී. ඒක මට වඩා රංගලසවරයා පිළිගනි. කියන්නේ අපේ රටේ මධ්‍යම කඳුකරේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සහ මුලින්ම දූෂණය විනාශ කරලා ඒවයි වගාවන් දාලා තුති. ඒවා දැන් අපිට වෙනස් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන තත්ත්වය ඇතුළේ ගත්තත් අපිට ඇත්තටම පැහැදිලි සමාජාතික සමාජ විප්ලවයකට හැර මේ වෙනස් කරන්න බෑ. ඒක ඇතුළේ හැබැයි ආණ්ඩුව පමණක් නෙමෙයි. පෞද්ගලික අංශවල වගකීමක් තියෙනවා. පවුලට වගකීමක් තියෙනවා. තනිතන අපිට වගකීමක් තියෙනවා. එය පැහැදිලි කරනවා. නමුත් සුළං බල ශක්තියෙන් හෝ දැන් එකක් මම කියලා මෙවර කරන්න වෙලාව ගියා. දැන් මේකට උත්තරයක් විතර බලාගෙන පටන් ගන්න රිනියුවබල් එනර්ජි. ඇත්තටම හොඳයි. සුළං ජලය, ජල විදුලිය, ඊට පස්සේ සූර්ය බල ශක්තිය තාම හොඳයි. දැන් ලංකාවේ රංගල සහෝදරයම කොපමණ නම්
කුඩා ජල විදුලි බලාගාර වලින් කරන්නා වූ සබාධම විනාශ විරුද්ධව කොතරම්නම් අරගල කරනවද? අපේ මේ පක්ෂය කොතරම් අරගල කරනවද? මේ කුඩා ජල විදුලි බලාගාර වලින් කොතරම්නම් පරිසර විනාශයක් කරනවද? දැන් ලෝකේ ඊටම ප්‍රබල සමාගම් අධිකාරී සහෝදරයා මොකද්ද කරන්නේ? මේ රිනියුවබල් එනර්ජි සමාගම් තමන්ගේ සමාගම් දැන් ඩෙන්මාර්ක් වලින් ස්විට්සර්ලන්ඩ් වලින් ස්වීඩන් වලින් ගලවලා ඒවා ගහලා හයි කරනවා මේ පසුගාමී දුප්පත් රටවල් වල. ඇයි? මොකද අපි වගේ රටවල් වල පරිසර නීති දුර්වලයි, කම්කරු නීති දුර්වලයි. ඉතින් ඇයි මේ පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන බවට පොරොන්දු දී ඒ පිළිබඳ ජාත්‍යන්තර සම්මානගත සමාගම් ඇයි මේ ඩෙන්මාර්ක් වලින් ස්කැන්ඩිනේවියා වලින් මේ තමන්ගේ බලාගාර ගලවගෙන ඇවිල්ලා ඒක බංගලාදේශයක ලංකාවේ ඉන්දියාවේ පාකිස්තානේ හයි කරන්නේ ඇයි? ලාභය වෙන්නේ. මොකද මේකයි කම්කරු ශ්‍රමය ලාභයි පරිසර නීති දුර්වලයි. අර ට්‍රොස්කි කිව්වා වගේ විද්‍යාවේ තාක්ෂණීය ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තිබෙන්නේ. මෙතන තිබෙන්නේ මේ ලාභය අරමුණු කරගෙන තමයි අපේ ආකල්ප, චින්තන පවා හදලා තිබෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමවේද පවා හදලා තිබෙනවා. අපේ තර්ක ක්‍රම හදලා තිබෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ලොකු ලණුවක් අවලා තියෙනවා. තාක්ෂණයේ විශ්ින් ප්‍රශ්නට උත්තර දෙනවා නෑ. තාක්ෂණය පාවිච්චි කරන්නේ කුමන අරමුණකටද? මම ඒක ඇහුවේ. තාක්ෂණයට පුළුවන් වෙලා තියෙන මිනිස්සු පැය 10ක් සතියට වැඩ කරන ලෝකයක් අද නිර්මාණය කළා තියෙනවා. හැබැයි මිනිස්සු පැය 60 වැඩ කරනවා. මේ පැය 60 වැඩ කරනකොට අති විශාල නාස්තියක්, මානව ශ්‍රමයේ විනාශයක්, සබාධම විනාශය. ඉතින් මම අවසන් කරන්නම්. මාක්ස් කියනවා ධනපති ක්‍රමයට වත්කම් නිර්මාණය කළ හැකි. හැබැයි නිර්මාණය කරන්නේ ලෝකේ වත්කම් නිර්මාණයේ ප්‍රධාන මූලාශ්‍ර දෙකම විනාශ කරන එක. වත්කම් නිර්මාණය කිරීමේ මූලාශ්‍ර දෙකක් තිබෙනවා. එකක් තමයි මොකද්ද? පස විනාශ කිරීමෙන් සහ වත්කම් නිර්මාණය කිරීමේ ප්‍රධාන මූලාශ්‍ර වෙන ශ්‍රමය විනාශ කිරීම. ඒ නිසා මිනිසාත් පසත් විනාශ කරමින් මිසක් ධනපති ක්‍රමයට වත්කම් නිර්මාණය කරන්න බෑ. ඒ නිසා මම හිතන්නේ අපි අරගල කළ යුතු වෙනවා. මනුෂ්‍යත්වයේ සහිත සබාධම කොළපාට සහිත ලෝකයක් නිර්මාණය කරන්න මේ පරිසර විද්‍යාඥයන්ගේ දැනුමත් සමාජවාදී සමාජ ආර්ථික ප්‍රතිපත්ති එකට ගලපගත්තු සමාජයක් අර නිර්මාණය කරන්න ඕනේ. අපි දැන් මේ සාකච්ඡාවේ මේ මෙතෙක් කතා කරපු ප්‍රශ්න ඇතුලෙන් අපි ආපු මේ නිගමනය තමයි මේක මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් කියන එක, ධනශර ක්‍රමයේ ප්‍රශ්නයක් කියන එක. විශේෂයෙන්ම අවසානයේ මේ බිමල් සොදයට යොමු කරේ මේ ධනවාදය ලාභ හොයාගෙන ලාභ හබාගෙන යාම ඇතුලේ කොහොමද මේ ඇති වෙන අධිනිෂ්පාදනයේ ඇතුලේ කොහොමද මේ සබහාදාම විනාශ කරන්නේ කියන එක. ඒකෙදී මේ කාරණා චූටක් පැහැදිලි කරනවා. අපේ කාලේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා තියෙන්නේ. කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන්න මම රංගවල සොදයට මේ ප්‍රශ්න යොමු කරන්නේ. දැන් කාර්මික නිෂ්පාදනය තමයි පරිසර දූෂණය කරන්නේ, විනාශ කරන්නේ. නමුත් කෘෂිකාර්මික නිෂ්පාදනයේ තරම් එක කරන්නේ නැහැ වගේ අදහසක් අපේ රට ඇතුලේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබ දන්නවා විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය ඇතුලේ කොයිතරම් මේ සබහාදාම විනාශ කිරීමක් සිද්ධ වෙනවද කියලා අපිට ඒ සඳහා යම් ප්‍රබල උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. මේ අපි නිකන් බැලුවාම වගාව කියන්නේ පරිසර හිතවාදී පරිසරයට කරන සහයෝගයක්, ස්වභාව ධර්මයේ රැකීමක් විදිහට ගන්න අර්ථයෙන් ගත්තට පස්සේ කෘෂිකර්මාන්තය අපේ රට තුල අරන් තියෙනවා යම් පරිසරයට උදව්වක් කරන, පරිසරයක් වෙනුවෙන් කෘෂිකර්මාන්තයට මැදිහත් වීමක් කරන මනුස්සයට පොඩි වටිනාකමක් හම්බ වෙන විදියක්. හැබැයි මීට වඩා සම්පූර්ණ වෙනස් අපේ වාණිජමය අර්ථයෙන් රටක ජනතාවට අවශ්‍යතම තියෙන මේ ආහාර අවශ්‍යතාවය සපුරන්න නම් කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් වලින් ධම්ම පස සකස් කිරීම, ඒ වගේම ඒකේ වල්පැල මර්ධනය, ඊළඟට කෘමිනාශක මේ සම්බන්ධව මැදිහත් වෙන එක කියන්නේ කර්මාන්තශාලාවකට වඩා මහා දැවැන්ත පරිසරික ක්‍රියාවලියක්. පරිසරයට යම් බලපෑමක් කළ හැකි ක්‍රියාවලියක්. කර්මාන්තශාලාවේ ඉලක්ක සහගතව කර්මාන්තශාලා භූමිය තුල ඒ පරිසර ආරක්ෂණ බලපත්‍ර යටතේ වැඩ කරන භූමියක් බවට යම් නිර්ණායකටකින් තහවුරු කරලා තියෙනවා. හැබැයි මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව කරන භාණ්ඩ නිෂ්පාදනය කියන්නේ බොහෝ විට ඒ භාණ්ඩය එක්ක ඍජුවම ජනතාව පරිභෝජනය කරන භාණ්ඩයක් වෙන්න පුළුවන් ආහාර සම්බන්ධව. එහෙම නැත්නම් ඊට එහාට ගියාට පස්සේ ඒකෙන් නිෂ්පාදනය කරන වෙනත් භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මහා දැවැන්ත පරිසර ක්‍රියාවලියක් ඇතුළේ සිදු කරන මේ විනාශය අපි තක්සේරු කරන්න සමත් වෙලා නැහැ මේ වෙනකම්.
ඒක අපේ පොළවේ තියෙන මයික්‍රෝබියල් බයෝම් එකට වෙච්ච ඩැමේජ් එක, වායු ගෝලයට වෙච්ච ඩැමේජ් එක, ඇහැට පේන්නේ නැති කෝටි ගාණක් සුද්‍ර ජීවීන්ට සිදුවන විනාශය, ඒ ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වීම, බෙඩ් රොක් එකට කරන බලපෑම, ඒ අපි පරිභෝජනය කරන ජලයට කරන බලපෑම මේ ඔක්කොම තක්සේරු කරගෙන අවසානයේ නිෂ්පාදනය දක්වා අපි එනකොට ඒ නිෂ්පාදනයේ කොතරම් පරිසරයට බලපෑමක් කළාද නැද්ද කියලා තක්සේරු කරගන්න අසමත් වෙලා තියෙනවා. ඒතර මේක පුංචි කාරණයක් කියන්නම්. ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙනි පේටන් එක පේටන් නම්බර් 1 අරන් තියෙන්නේ ඇෂ් වලට අලු වලට. ඒකට හේතුවක් තියෙනවා. ඒකට කියන්නේ ඇෂ් පීවර් කියලා. එක්තරා මොහොතකදී මේ පොස්පරස් උණතාවයට පොටෑසියම් උණතාවයට විසඳුමක් විදිහට ගස්වල අලු සුසුයි කියලා තීරණය කරනවා. ඒක කොහොමද නිෂ්පාදනයක් නෙමෙයි, මිනිස්සු ගස් කඳක් ගෙනල්ලා ඉවරලා කපලා පුච්චලා අලු අදාගෙන අලු දැම්මට පස්සේ හොඳ අස්වැන්නක් ලබා ගන්නවායි කියලා. බැලූ බැල්මට සියලු මූලාශ්‍රයන් ටික ස්වභාවිකයි. ඒක ගින්නකින් පුච්චලා ඉවරලා ගන්න අලු ටික. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පොළොවේ එකතු වෙනවා තමයි. ඒතර මේක විශාල වශයෙන් ගොවියන් මේ කරන්න පටන් ගත්තට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ තීරණයක් ගන්නවා. අපි කිව්වේ පේටන් නම්බර් 1 ඇමරිකා එක්සත් ජනපදයේ ඒගොල්ලෝ ගන්න රජයක් විදිහටම ගන්නෙම අර මහා දැවැන්ත පරිසර විනාශය නවත්තන්න. ඒක නිසා අදත් මේ පේටන් එක නම්බර් 1 විදිහට තියෙනවා. මම මේකෙන් පැහැදිලි කරලා දුන්නේ අපි දකින්න ඕනකම තියෙනවා. ඒකේ මූලාශ්‍රයන් ස්වභාවිකද, පොළොවේද අපි කරන්නේ වගාවද නෙමෙයි, ඒ යෙදවුම සම්බන්ධව අපි ගන්න ක්‍රියාවලිය තුළ පරිසරයට කොතරම් බලපෑමක් වෙනවද කියලා. ධනේශ්වර ක්‍රමයේ තුලම යම් යම් භාණ්ඩ වලට දැන් අර්ථකථනයක් දීලා තියෙනවා. ඒ භාණ්ඩය අපි පරිහරණය කරද්දී වතුර බෝතලයක් ගත්තට පස්සේ මේ බෝතලේ තියෙන ප්ලාස්ටික් එක, මූඩිය, ලේබල් එකේ ඔක්කොම තක්සේරු කරලා වතුර බෝතලයකට අගයක් දීලා තියෙනවා. කොතරම් පරිසර විනාශයක් කරලාද මම මේක පරිභෝජනය කරන්න කියලා. ඒතර ඒක හදලා තියෙන්නේ 0 කියලා ගන්නේ අපේ මිනරල් වතුර ටිකක් උල්පතකින් අරගෙන දෝතක් අරගෙන බොන එකයි මේ දක්වා නිෂ්පාදනය කරද්දී ඒකට ශ්‍රමයේ ධම්ම අපේ මනරත්න සහෝදරය කියන්නේ ශ්‍රමයේ කොතරම් ප්‍රමාණයක් අපරාධ යනවද ඒවට මැෂිනරිස් දැම්මට පස්සේ බල ශක්තිය සම්බන්ධව කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීම ඒ වගේම වෙනත් විස වායු වර්ග එකතු වීම බැරලෝහ එකතු වීම සක්සේරු කරගෙන තමයි ඒකට අගයක් දීලා තියෙන්නේ. මෙන්න මේ අගය කියන්නේ පරිසර විනාශයේ ප්‍රමාණය අඳුරගන්න සංකේතයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේ මේ සෑම දෙයකට කොකාකෝලා බෝතලයක් බොද්දී ඒ වගේම අපි ටීවී එකක් පාවිච්චි කරද්දී අපි ආහාරයක් පරිභෝජනය කරද්දී එහෙම අගයක් තියෙනවා. මේක යම් මට්ටමකට අපිටත් වටිනවා. ඒක ඇතුලේ තියෙන ශ්‍රමය සහ වෙනත් බලශක්තිවල කොතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා තක්සේරු කරගන්න සහ යම් ප්‍රමාණයකට මේ පරිභෝජනයෙන් අවම කරගත යුතු කෙටි කාලින වැඩ පිළිලක් විදිහට අපිටත් ඒක භාවිතා කරන්න පුළුවන්. අපි ඒක නිසාම දැන් අපි මම පුංචි වෙලාව සම්බන්ධ ගැටලුවක් තියෙන නිසාම දැන් ලුණු ගත්තොත් එහෙම පරිසරයට කරන ලුණු කියන්නේ සාමාන්‍ය අපිට තියෙන්නේ හදන්නේ මුහුදු වතුරෙන්. ඒ වගේම ලුණු තියෙන්නේ ලියද්දක මැටි වලින් හදපු ලියද්දක. පොම්ප කරනවත් අඩුයි හුඟක් වෙලාවට ග්‍රැවිටි එකට තමයි මෙතෙන්ට ලේවායට ගන්නෙ. ගත්තට පස්සේ මේක වාෂ්පීකරණය වෙන්නේ ස්වභාවික බලශක්තිය සූර්යාලෝකයෙන්. හැබැයි මේ ලුණු ප්‍රමාණය සාන්ද්‍රණ වෙලා සාන්ද්‍රණ අන්තිමට ලුණු කැටයක් හදෙනවා. දැන් සියලු දේවල් මූලාශ්‍රයන් ස්වභාවිකයි. හැබැයි ලුණු කැටේ ස්වභාවිකද? නෑ. ලුණු කැටේ උග්‍ර රසායනික ද්‍රව්‍යයක්. අපේ අතෙන් තිබ්බොත් මේ අත කාදනය වෙන්න පුළුවන්. අපි ආහාරට ගත්තොත් ලුණු කැටේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ බලපෑමක් වෙන්න පුළුවන්. ඇහැට පේන්නේ නැති ප්‍රාණීන් විනාශ කරන්න පුළුවන් මේ ලුණු කැටේට. දැන් ලුණු පරිභෝජනය කරන්න ඕන යම් වෛද්‍ය නිර්දේශ මත ප්‍රමාණයක් අනුව තියන්න ඕන. ඒකින්ද මූලාශ්‍රයන් ස්වභාවික වූ පමණින්ම ඒ මූලාශ්‍රයන් බලශක්තිය ස්වභාවික වූ පමණින්ම හැදෙන නිෂ්පාදනය ස්වභාවික නිෂ්පාදනයක් කියලා කියන්න බෑ. ඒක නිසා මේ නිෂ්පාදනයේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ මහා මුහුදක තියෙන වතුර එක කැටයකට ලඝු කරද්දී ඒක වාෂ්පීකරණය කරලා සාන්ද්‍රණගත කරද්දී මෙන්න මේ සාන්ද්‍රණය තමයි මිනිසා විසින් කරන තවත් මේ පරිසර විනාශයක් ඕනම දෙයක් පරිභෝජනයේ පහසු වෙන්න ඒක බෙදා හැරීමේ පහසු වෙන්න අපි සාන්ද්‍රණගත කරනවා. මෙන්න මේ සාන්ද්‍රණය අවම කරන්නේ කොතරම් ප්‍රමාණයක්ද ඒ තරමටම පරිසර කරන බලපෑම අඩුයි. ඒකේ තක්සේරුවක් විදිහට තමයි අපි අර වතුර බෝතලයට එහෙම නැත්නම් අපේ ආහාරයට අගයක් දීලා තියෙන්නේ. මේ සියලු දේවල් ගත්තට පස්සේ අපි දැනුවත් වෙන්න ඕන විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරකයන් විදිහට අපි මේ කියවීම ඒගොල්ලන්ගේ යොමනාවට හදලා තියෙන ගණන් හිලව් අනුව භාණ්ඩේ මිල තීරණය කරන්න මිසක් භාණ්ඩයට වටිනාකමක් දෙන්න හදපු දේවල් නෙමෙයි. ඒ අධ්‍යයනයෙන් භාවිතා කරලා තියෙන්නේ තවත් ඒ භාණ්ඩය නිෂ්පාදනය කරනකොට අර ග්‍රීන් පැත්තට නැඹුරු කිරීමක්. එහෙම නැත්නම් ස්මාර්ට් එන්වයරන්මන්ටල්. ඒ කියන්නේ පරිසරය සම්බන්ධව ස්මාර්ට් අදහසක් අපිට දෙන්න. අපි බෝතලේ බලනවා
මේකේ ගහලා තියෙනවා මෙච්චරයි මේකේ පරිසර දූෂණය කරන්න කියලා. ඒකද තරුණයෙක් කියන්න පුළුවන් මම නම් මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. නැවත තරංගකාරීත්වයක් හදනවා කර්මාන්තශාලා හිමියන් අතරෙත් ඒ වගේම කෘෂිකර්මාන්තයේ පැත්තේ තරංගකාරීත්වයක් හදනවා ස්මාර්ට් ගතියක් හදලා දෙන එක විතරක් කරන්නේ. සැබෑ විසඳුම දෙන්න නම් රජයක් විදිහට වග කියන්න ඕන භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඒක දෙනකොට ඒ පරිසරය සම්බන්ධව කරන බලපෑම ඉන්ෆැක්ට් එක කොච්චරක්ද ඒක අවම කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද ක්‍රමානුකූලව අවමෙන් සම්පූර්ණයෙන් නතර කරගන්න ලෝකයේ ඊළඟ නව සොයා ගැනීම එක බද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නෙම අර කිව්ව ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් ලැබුණොත් විතරයි. මේ ප්‍රශ්නයට උත්තරය හොයන්න නැතුව අපි එතනින් මෙතනින් අල්පපත ගෑවයි කියලා අපිට මේක ජයග්‍රහණයක් දක්වා යන්න බෑ පරිසරය සුරක්ෂිත කිරීමේ අර්ථයෙන්. අපිට කතා කරන්න තියෙන දේවල් ගොඩයි එන්න එන්නම වැඩි වෙන බවක් තමයි පේන්නේ. නමුත් අපිට කාලය විසින් බාධා කරනවා. ඒක නිසා අපි මේ සංවාදයේ අවසානයකට යන්න වෙලා තියෙනවා. ඉතින් මම අවසාන වශයෙන් මේ බිමල් සහෝදරයාට මේ ප්‍රශ්න යොමු කරන්නේ. දැන් අද පරිසර ප්‍රශ්නේ හරිම උග්‍රයි. ඇත්තරම සමහර විට මේ ගැන දන්න මිනිස්සු බය ඉන්නවා ලෝකේ හෙට පුපුරයිද අද පුපුරයිද කියලා. ඒ තරමටම ගෝලීය උණුසුම ඉහළ යමින් ග්ලැසියර් දිය වෙමින් ප්‍රශ්නේ ඉහළට යමින් තියෙන්නේ. දැන් නමුත් අපි අද හදිස්සි වුණාට මාක්ස් මීට අවුරුදු 100කට 150කට කලින් ප්‍රාග්ධනය ලියනකොට ඔහුගේ ප්‍රාග්ධන කෘතිය ඇතුලේ නැවත අඩංගු කරනවා මේ පරිසරය සම්බන්ධ ප්‍රශ්න. මේක අපේ තනි අයිතියක් නෙවෙයි. මේක මොනම හේතුවක් නිසාවත් මේ අයිතියට පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක වඩා සුරක්ෂිත කළ යුතුයි කියලා ඔහු නැවත. ඊට පස්සේ එංගල්ස් ලියනවා මේ ලිපියක් ලියනවා වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනයේදී ශ්‍රමය ඉටුකල කාර්ය කොටස කියලා. ඒ ලිපිය ඇතුලේ ඔහු තද්දට අවධාරණය කරනවා මිනිස්සු කියන්නේ සෝබාදහමේ කොටසක් මිස ඒක ඔහු සෝබාදහමේ ඔහුගේ රුධිර සංසරණ පද්ධතිය ශ්වසන පද්ධතිය නැවත මතක් කරනවා ඔබ සෝබාදහමේ කොටසක් කියලා. මේක නැවත අවධාරණය කරනවා. ඒ පරිසරය පිළිබඳ ප්‍රශ්නේ තද්දින් අවධාරණය කරපු දර්ශනයක් විදිහට මාක්ස්වාදය ගන්න පුළුවන්. නමුත් ලෝකේ මාක්ස්වාදය සම්බන්ධ තියෙන අදහස සමාජවාදය සම්බන්ධ තියෙන අදහස තියෙන්නේ මේ පැත්තේ නෙවෙයි. උන් බොහෝ විට ධනේශ්වර චින්තකින් මේක අර්ථ ගන්නවන්නේ මේ පරිසරය විනාශ කරන පරිසරය ගැන නොසලකන මේ දර්ශනයක් දැක්මක් කියලා. ධනේශ්වර මතවාදීන් එවැනි මිත්‍යා මත රාශියක් මේ ලෝකෙ තුල ප්‍රචලිත කරලා තියෙනවා. බිමල් සහෝදරයාට පුළුවන්ද මේ මත මොනවද? ඒ වගේ තියෙන බොරුව මොකක්ද කියන එක සම්බන්ධ මේ පැහැදිලි කිරීමක් කරන්න අපේ පාඨකයාට. දැන් මෙතෙන්දී අධිකාරිය පළවෙනි කාරණේ අපි මං හිතන්නේ පිළිගන්නන මිනිසා අනිත් සත්තු වගේම මිනිසාත් සබාදහම වෙනස් කරනවා. අනිත් සත්තුත් සබාදහම වෙනස් කරනවානේ. ඒ මිනිසුත් වෙනස් කරනවා. ඒ නිසා අපිට අනාගතයේදීත් මේ සබාදහම වෙනස් කර ගැනීමේ ක්‍රියාවලිය කරන්න වෙනවා. ඒතර අපේ ඒ නිසා මේ සබාදහම වෙනස් කරන්න නැතුව ඉපදිච්ච විදියට ඔහේ ජීවත් වෙන්න කියන එක නෙමෙයි අපි මතු කරන්නේ. පළවෙනි කාරණේ වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස් කිරීමේදී අපි දැන් ප්‍රෙෂර් තියෙන කෙනෙක් ලුණු කන්නේ නැහැ. දැන් අපි රංගවල සවරක් දැන් අපි දන්නවා ලුණු කෑවොත් ප්‍රෙෂර් තියෙන කෙනෙක්ට හොඳ නැහැ. අන්න ඒ වගේ දැන් අපි සබාදහමත් වෙනස් කරද්දී මේක කළොත් මේක වෙනවා කියලා දන්නවා දැන්. නොදන්නව නෙමෙයි. මම ළඟදී කියෙව්වා ඇමර්සන් වනාන්තරය හැදෙන්න විශාල උදව් කළා තියෙන ඇමර්සන් වගේ දැවැන්ත වනාන්තරයක් හැදෙන්න. උදව් වෙලා තියෙන්නේ සහරා කාන්තාරේ. සහරා කාන්තාරය යන මහා වැලි අඩංගු අංශු අඩංගු මහා වලාකුළු වලින් ගෙනෙන ප්‍රොස්පරස් තමයි ඒ තරම් දැවැන්ත වනයකට අවශ්‍ය කරන පෝෂණය ගැන. ලෝකෙ මේවා දන්නවා. මීට අවුරුදු 50කට 100කට කලින් ලෝකෙට මේවා හිතා ගන්නවත් බෑ. ඒ නිසා මිනිසාට දැන් ප්‍රතිවිපාක දැනගෙන සබාදහම වෙනස් කරන්න පුළුවන්. නිසා අපි මාක්ස්වාදී විදියට සාමාන්‍ය මිනිස්සු විදියට මේ සබාදහම වෙනස් කරන්න එපා කියලා අදහසක නෙමෙයි. සබාදහම වෙනස් කරන සෑම සත්‍යයක්ම අපට පුළුවන් දැනුවත්ව වෙනස් කරන්න. මිනිසාගේ සහ සත්තුන්ගේ අනාගත යහපත සඳහා මතු පරම්පරාවන් සඳහා මොකද දැන් ඔබ දන්නවා දැන් මේ බයෝ කැපැසිටි ග්ලෝබල් බයෝ කැපැසිටි කියලා එක දැන් ලෝක අලුත් එක සංකල්පයක්. ඒකට අනුව අපිට අර තිරසාර ජීවිතයක් සඳහා අපට සහ අනාගත මතු පරම්පරාවන් සඳහා තිරසාර ජීවිතයක් සඳහා නම් අපි අද දවසේ පාවිච්චි කළ යුතු සබාදහමේ අමුද්‍රව්‍ය සම්පත් ප්‍රමාණය කොපමණද කියලා ගණන් බලන එක. ඒකට අනුව හරියට නම් වෙන්න ඕන අපිට මේ අවුරුද්දට හිමි අමුද්‍රව්‍ය ප්‍රමාණය මේ සම්පත් ප්‍රමාණය මේ අවුරුද්දක කාලෙදී පාවිච්චි කරොත් ලෝකයේ අනාගතයට ලොකු අවුලක් නැහැ. ඒ ගණන් බැලීම නිවැරදි නෑ. නමුත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ලෝකයේ එන්න දැන් ලෝකයේ මේ අගය අවුරුද්දකදී පාවිච්චි කරන්න ඕනේවා දැන් මේ අවුරුද්දේ අපි ජුලයි මාසේ 29 වෙනකොට පාවිච්චි කරලා ඉවරයි. අපි මාස 5ක් ණයට ගන්න. දැන් එක්සත් ජනපද වගේ ගත්තොත් ඒවා මාතු මාසෙකටම ඉවරයි. අනාගත පරම්පරාවන්ට අයිති කාලයෙන් සම්පත් වලින් තමයි අපි අද අපේ ජීවිතය ගෙනියන්නේ. මේක අන්තිම නරුම ක්‍රමවේදය. දැන් අපි මේව දන්නවා.
දන්න නිසාම අපිට පුළුවන්කම තිබෙනවා අන්න ඊට ගැලපෙන විදිහට මේ තනිතන මිනිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට ගැලපෙන විදිහට අපේ ආර්ථිකය, අපේ සංස්කෘතික කටයුතු, අපේ අනිකුත් කටයුතු සැලසුම් කරලා ඊට අනුව ලෝකේ ප්‍රතිසංවිධානය කරනවා. මම කියන්නේ මේක මාසෙන් කරන්න පුළුවන් දෙයක්. නමුත් ලෝකයේ තීන්දුව කරනවා නම් මේක මම හිතනවා අවුරුදු 10කින් 15කින් ලෝකයේ මීට අනුව ප්‍රතිසංවිධානය කරන්න පුළුවන්. මොකද අද කෘත්‍රිම බුද්ධියේ තිබෙන හැකියාවන් පාවිච්චි කරගත්තොත් අපිට ගොඩක් දේවල් අපිට මේ අඩු පිරිවැයකින් අඩු බල ශක්තියකින් කරන්න පුළුවන්. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ තාක්ෂණීය විද්‍යාත්මක දැනුමත් යොදාගෙන ධනපති ක්‍රමය වගේ ෂණික ලාභ අරමුණු කරගත්තු ක්‍රමයක් වෙනුවට සමාජය අරමුණු කරගත් ක්‍රමයකට අපි ලෝකෙ මාරු කරනවා නම් මේ විද්‍යාවේ හා තාක්ෂණයේ දැනුම පාවිච්චි කරගෙන ලෝකය යහපත් ලෙස වෙනස් කර හැකියි. ඒ නිසා මේ කොහෙත්ම මේ ගල් යුගයේ ගල් ගුහාවකට යන්න කියන කතාවක් නෙමෙයි කියන්නේ. නමුත් මම ඊටා ඔබ මට විරුද්ධ වෙයි දන්නේ නැහැ වෙලාව සම්බන්ධ ප්‍රශ්නෙත් එක්ක. නමුත් අර රංගල සවාරය මතු කරපු කාරණා එක මට හිතුණා මේ උදාහරණ කියන්න. මොකද දැන් මේක කොච්චර කිව්වත් වැඩි නැති දෙයක් නිසා. ඒක මම කියන්නේ මිනිස්සු පුදුම ලණුවක් කාලා තියෙනවා. මේ ධනපති ක්‍රමය රිෆෝම් කරන්න පුළුවන්. ධනපති ක්‍රමය පරිසර හිතවාදී කරන්න. ඒක කරන්න බැරිම දේවල් වලින් එකක්. බස්නාහිරෙන් ඉරපෑවුවත් ධනපති ක්‍රමය රිෆෝම් කරන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. රංගල සවරයක් කිව්වා මනරම් අදහසක් ඒක විස්තර කරේ නෑ වෙලාව නිසා අර අලු සම්බන්ධ කතාව. ඔබ දන්නවා 1820 වගේ වෙනකොට එංගලන්තේ, ප්‍රංශයේ, ජර්මනියේ, ඇමරිකාවේ සෙනපතේ කාර්මික කෘෂිකර්මාන්තය පටන් ගත්තා. ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකෙන් කෘෂිකර්මාන්තය පටන් ගත්තට පස්සේ පස විශාල වශයෙන් නිසර වුණා. නිසර වුණාට පස්සේ ඔය විවිධ දේවල් යෙදුවා. ඒකට කෘත්‍රිම පොහොර જાති යෙදුවා. ඒකෙන් පළවෙනි කන්නේ අස්සන්න හොඳට ආවට 2 3 4 5 යනකොට සුනාමි වුණා, අස්සන්න අඩු වුණා. ලාභය අඩු වුණා. ඊට පසුව ඒ ඊටප විද්‍යාඥයන් සොයාගත්තා මේවට අලු හොඳයි කියලා. ඔය අලු ගස්වල අලුම නෙමෙයි මුලින් ආවේ. ඔය අලු වලින් ගස්වල අලුත් ආවා. තවත් හොයාගත්ත මිනිස් ඇටකටු වල. මිනිස් අලු වල ඊට වඩා දේවල් තියෙනවා. ඒ නිසා මොකද්ද කළේ මේ 1840 දී විතර වගේ 840 50 60 කාලෙදී ලෝකෙ පුරාම එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාවේ රටවල් වල මහා පරිමාණයෙන් මිනිස් ඇටකටු ගොඩ දාලා, සොහොන් පිට්ටනි ගොඩ දාලා, ඒවා කුඩු කරලා වගා භූමි වල හෙළුවා. ඔබ දන්නවා වෝටලූ සටන නැපෝලියන් පරාද වෙච්ච යුද ඉතිහාසයේ විශිෂ්ට සටන, ප්‍රධාන සටන. එතන මිනිස්සු දහස් ගණන් මැරුණා. මොකෝ ඒ කාලේ වැඩිපුර තුවක්ක වලින් නෙවෙයි කඩු කිනිස් වලින් යුද්ධ කළේ. ඉතින් මිනිස්සු දහස් ගණන් මැරෙනවා. නිසා ඒ සුහොන් බිම් අද ඒවයි ස්මාරක ගහලා පොත් ලියලා තියෙන බවත්ත ලොකුවට. ඇත්ත මොකද්ද? මැරිච්ච සොල්දාදුවන් මුළු යුරෝපෙම හැම යුද්ධ භූමියක් හැරුවා ධනපතිය. හාරලා ඒ මිනිස්සටකටු ගෙනාව. කුඩු කරලා වික්කා. 1008 මට මේ පොතේ තියෙන ඉලක්කම මම හරියටම කිව්වොත් 1835 දී එංගලන්තයට ගෙනාපු ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් කියන්නේ ඇටකටු ටොන් ප්‍රමාණය ටොන් 14000 තිබිච්ච එක 1840 ගණන් යනකොට ටොන් ලක්ෂ 2කට විතර ගියා මිනිස් ඇටකටු. හැබැයි මිනිස් ඇටකටු ඉවර වුණා. මිනිස් ඇටකටු ඉවරුනාට පස්සේ මොකද්ද වුනේ? මම මේ ඊට පස්සේ මොකද්ද? ඒ කියන්නේ මිනිස් ඇටකටු හැරුවේ අධිකාර සවරයා මේ මැරිච්ච මිනිස්සුන්ට ගරුත්වය දීලා නෙමෙයි. සොහොන් කුඩු කරලා හැරුවා. ඒ ධනපති ක්‍රමය මැරිච්ච මිනිසාටවත් ඒ යුද වීරයෝ ස්මාරක හදලා තියෙනවා දැන්. උන්ගේ ඇටකටු කුඩු කරලා වික්කා. ඊට පස්සේ මිනිස් කටකටු මදි වුණා. ඊට පස්සේ මොකද ඒගොල්ලන් හොයාගත්ත පීරු රාජ්‍යයට අයිති ගයානා කියන දූපත්වල කුරුල්ලන්ගේ වසුරු තියෙනවා, කුරුළු වසුරු තියෙනවා. හොඳ රංගලසවර දන්නේ නැති ඒවා තියෙන රසායනික ද්‍රව්‍ය ගැන ඒවා වඩා හොඳයි කියලා මේ පෝරක් වශයෙන්. මොකද එංගලන්තේ කරේ පීරු වල ගයානා කියන දූපත් වලින් ගේන්න පටන් ගත්ත කුරුළු වසුරු. මේක තාම වටිනා දෙයක් බවට පෙරුණා. කාබනික පෝරක් නේ මේක. අද ලංකාවේ තියෙනවා. මොකද ඊට පස්සේ වුණේ? ඊට පස්සේ මේක මුළු ලෝකෙම මුළු ලතින් ඇමරිකාවේ හැමතැනම තියෙන කුඩා දූපත්වල හැම එකක්ම ඩෝසර් කරලා විනාශ කරලා කුරුළු වසුරු ගෙනාව ටොන් ගන්න, ටොන් මිලියන ගණන්. ඊට පස්සේ එක්සත් ජනපදයේ දක්වා දකුණු ඇමරිකාවේ ඉඳලා තමයි මේ කුරුළු වසුරු ගේන්නේ යුරෝපයේ එංගලන්තයේ කෘෂිකාර්මික බිම් වලට. ඇමරිකාව බලහත්කාරයෙන් ඒ පීරු වල ඉඳලා අර රටවල් වල ඉඳලා ගේන කුරුළු වසුරු අපනයනය කරන එකත් නතර කරලා ඒක ඇමරිකාවට ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ ඊට පස්සේ මොකද්ද කළේ? 1856 ද මොකද්ද කරන්නේ? එක්සත් ජනපදයේ
ගයානා අයිලන්ඩ් ඇක්ට් කියලා ඇක්ට් එකක් හදලා. ඇක්ට් එකක් හදලා ඇමරිකාව කියනවා ජනාවාස නැති ලෝකේ කොහේ හරි කුරුළු වසුරු තියෙන බිම් තිබෙනවනම් ඒ බිම් සියල්ලම ඇමරිකාවට අයිති කියලා. ඒ පනතෙන් උන් ගයානා ඇක්ට් එකෙන් දූපත් 110ක් අත්පත් කරගන්නවා. අදත් ඒ පනත බලපවත්. ඒ දූපත් වලින් අදත් 15ක් පමණ ඇමරිකාව තමන්ගේ බාරේ තියන්නේ. මොකද්ද උන් කළේ? කාබනික පොහොර ගේන්න අර පුංචි දූපත් විනාශ කරනවා. ජනතාව මරනවා. දීවරෝ එළවනවා වෙරළබඩ ප්‍රදේශෙ. ඉතින් මම කියන්නේ ඒකයි. ගෙනාවේ කාබනික පොහොර බව ඇත්ත. ගෙනාවේ කුරුළු බසුරු බව ඇත්ත. හැබැයි ගේන්න ධනපති ක්‍රමය කුඩා දූපත් අති විශාල වශයෙන් විනාශ කරනවා. ඉතින් කාබනික පොහොර මීට අවුරුදු 170කට කලින් මෙතරම් ධනපති ක්‍රමයේ තරංකාරී නොවිච්ච කාලෙක ධනපති ක්‍රමයේ හැසිරුණේ එහෙමනම් අපි චූටි හරි මිත්‍යාවක ඉන්නවනම් මේ ධනේශ්වර ක්‍රමය ඇතුළේ කරන්නා වූ ප්‍රතිසංස්කරණයට ලෝකෙ මේ මහා විනාශයෙන් බේර ගන්න පුළුවන්. මම කියන්නේ අපිට කැලයක් වල පුංචි මේ පරිසර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් චීනයේ ලෝකෙ මෑන් මේඩ් ලොකම ෆොරස්ට් එක හදලා තියෙනවා. චීනයේ පරිසර දූෂණයක් තිබෙනවා. ඒ වගේම මිනිස්සු හදපු ලොකම කැලයක් තිබෙනවා. උන් විශාල වශයෙන් වැලි වලින් එන වැලි හුලං වලින් එන බාධා අවම කරන් තිබෙනවා සමහර තැන් රටවල් සමහර ප්‍රදේශවල. බෑ නෙමෙයි. නමුත් අපි අද මුණ දීලා තිබෙන මේ ප්ලැනටරි ස්කේල් එකේ පෘථිවි පරිමාණ පරිසර කරබෝධයට අපිට මේ ක්‍රමෙන් උත්තර නැහැ. ඒ නිසා මාක්ස්වාදය කලේ මාක්ස්වාදයේ සර්වතෝභද්‍ර සමස්තය අනාගතය සියල්ල කියන සාත්‍රයක් නෙමෙයි. නමුත් මාක්ස්වාදයේ දැක්කා මේ සබාදහමේ ප්‍රශ්නය මේ තරම් බරපතල ප්‍රශ්නයක් නොවෙන්න කලින් එංගලන්තේ තේම්ස් නදියට වස දානවා කියලා මාක්ස් කිව්වේ පරිසරික ප්‍රශ්නයක් එංගලන්ත පරිමාණයෙන්ම නොතිබිච්ච කාලේ. එංගල්ස් කිව්වා මේ ගමසා නගරය අතර තියෙන පරතරය අවම කරන්න ඕන මේ පරිසරික ප්‍රශ්න විසඳන්න නම් කියලා. ඕක කිව්වා ස්කොට්ලන්තය සහ මැන්චෙස්ටර් උදාහරණ අරගෙන. ඒවා ප්‍රාග්ධනයේ සහ ඔහුගේ වෙනත් කෘතිවල ඩූරින් විරෝධය ඔය වගේ ලියලා තියෙනවා. ඒ නිසා අද අපිට තියෙන්නේ ලෝකය සබාදහමට සාමිනිසාට ගැලපෙන ප්‍රතිසංවිධානය කරන එක. ඉතින් මම හිතනවා ලෝකේ සමාජවාදී රටවල් හැම එකක්ම නෙමෙයි. සමාජවාදයත් ලෝකේ පවතින සමාජාතික දේශපාලන තත්ත්වයන්ගේ බලපෑමකට ලක් කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කියුබාව මීට අවුරුදු කීපයකට කලින් සිටම ලෝකයේ අර තිරසාර සංවර්ධනය පැත්තෙන් අර ලෝකෙට ණය නැතුව ජීවත් වෙන අර බයෝ මොකද්ද ඕවර්ෂූට් ඩේ එක ටිකක් ඉස්සරහට තියාගත්තු තිරසාර ක්‍රමයකට උන් ජීවත් වෙනවා. නමුත් මම කියන්නේ ඒක එකම මේ අනගි සම්පන්න උදාහරණයක් කියලා. ඇත්තටම තියෙන දේ තමයි සමාජවාදය ඇතුළේ පාරිසරික වශයෙන් සංවේදී නොවි කරපු දේවල් තිබුණා. මොකද ඒකට ඇත්තටම බලපෑව සමාජවාදී රටවල් ඔක්කොම අඩු දියුණු රටවල් වල තමයි සමාජවාදය ගොඩනැගෙන්නේ. ඒවට ධනපති රාජ්‍ය නද රාජ්‍යවාදී රටවල් සුවිශාල බලපෑම් කළා. සුවිශාල හිංසාවන් කළා. සුවිශාල ආර්ථික සම්බාධක දැම්ම. යුද ආක්‍රමණ කළා. ඒ නිසා ඒ රටවලට සිද්ධ වුණා සෝවියට් දේශ ගත්තොත්. උන්ට සිද්ධ වුණා වේගයෙන් කාර්මීකරණය වෙලා වේගයෙන් Tamanට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා හදාගන්න මොකටද? අන්තර්ජාතික අධිරාජ්‍යවාදී තරකමට මුහුණ දෙන්න. ඒ සඳහා වන තරගයේදී ඔවුන් පරිසරය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය එසේ තිබියදීම ඔවුන්ට රාජ්‍යයේ සෛරීත්වය බේර ගැනීම වෙනුවෙන් සමහර පරිසරය ගැන නොසලකා කරපු කාර්මීකරණ ව්‍යාපෘතිවලට ගියන්න වුණා. අත්තර ඒවා සෝවියට් දේශේ ලියලා තියෙනවා. මේකෙන් වුණාම මේක මිනිසුන්ට මෙහෙම බලපාන, සබාදාමට මෙහෙම බලපාන. නමුත් බෝඩර් එකේ ඉන්න අධිරාජ්‍යවාදීන් තුවක්කු අල්ලගෙන. ඒ නිසා අපිට වේගෙන් මෙතෙන්ට යන්න. උන් දැනුවත්ව සමහර විනාශයන්ට ගම මේ විනාශයන් සාධාරණීකරණය කරනවා නෙමෙයි. අද අපිට පේනවා මේ පුංචි කියුබාවට මේ ඒ වගේ වියට්නාමයට පවා කොයිතරම්නම් බාධක ඇති කරනවද? ස්වභාවිකව සාධාරණ උන්ට දිනු වෙන්න දෙන්නේ නැහැ. නමුත් සමාජවාදය ඇතුලේ ඒ අතීතීය සමාජවාදයේ අඩුපාඩුකම් තේරුම් අරගෙන සෝවියට් දේශවල සැලකිය යුතු පරිසර හානි වුණා නෑ නෙමෙයි. ඒ නිසා නමුත් අද පසුගිය අවුරුදු 50 ඇතුළත ගත්තොත් මම හිතන්නේ විද්‍යාවේ තාක්ෂණයේ දියුණුවත් පරිසර කාර්බෝදය අද අපිට කෙලින්ම අපේ ජීවිත නැති කරන මට්ටම ඇවිල්ලා තියෙනවා. ඒක දැන් ජීවිත නැති කරමින් ඉන්නේ. ඒ ක්‍රයිසිස් එක දැන් තියෙනවා. එන්න තියෙන එකක් නෙමෙයි. දැන් මූදු ජලය ඉහළ යාම නිසා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ වීම පටන් අරන් තියෙන්නේ. ඒක අනාගතේ වෙන දෙයක් නෙමෙයි. පරිසර වායු දූෂණය නිසා පිළිකා හැදිලා මැරෙන එක වෙන්න පටන් අරන් තියෙන්නේ. අනාගතේ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් අපිට තියෙන දේ තමයි අනාගතය ගැන හිතලා සමාජය ප්‍රතිසංවිධානය කරන එක. ඉතින් ඒ නිසා එතෙන්දි මාක්ස් කියපු දෙයක් කියලා අවසන් කරන්න මාක්ස් මෙහෙම කියනවා ප්‍රාග්ධනයේ තුන්වෙනි වෙළුමේ. ඒකේ මුළු සමාජයම පවා එක් ජාතියක් හෝ එක මොහොතක පවත්නා සියලුම සමාජ එක්කොට ගත් විට හෝ එම සමූහයම පවා
ලෝකයේ හිමිකරුවන් නොවන්නේ. ඔවුන් එහි බාරකරුවන් මිස తాවකාලික භුක්ති විඳින්නන් මිස අයිතිකරුවන් නොවේ. ඔවුන් හොඳ දෙමව්පියන් මෙන් එහි තත්ත්වය තවත් යහපත් කොට වර්ධනය කොට මතු පරම්පරාවන් වෙත බාර දිය යුත්තේය. කාල් මාක්ස් ප්‍රාග්ධනය තුනවෙලුම 1880 අවුරුදු 140කට කලින්. හොඳයි ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි හිතවතුනි අපි අද කතා කරේ සබහාදහම සහ ලෝකයේ අද මුණ දීලා තියෙන ප්‍රශ්නයේ ස්වභාවය සම්බන්ධයෙන් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපිට වෙලාව මදි අතරම ගත්තොත් එහෙම සමහරවිට අපිට ඊගාව දිනයකදී තවත් පැත්තකින් මේ සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වෙයි. ඒ නිසා අපි මේ සංවාදය මෙතනින් අවසන් කරනවා. අපේ සංවාදයේ අවසාන අපිට ආපු අදහස තමයි සබහාදහම විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ හේතුව තමයි ධනේශ්වර ක්‍රමය. ධනේශ්වර ක්‍රමය වෙනස් නොකර අපිට සබහාදහම බේරා ගැනීමක් පරිසරය බේරා ගැනීමක් ගැන කතා කරන්න බෑ. ඉතින් අපි අපේ ආදරණීය හිතවතුන්ගෙන් සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා. ලෝකෙ මුහුණ දීලා තියෙන බරපතල ප්‍රශ්නයකට සබහාදහම සම්බන්ධ ප්‍රශ්නත් එහෙමම තමයි. ඒ වෙනස් කර ගැනීම සඳහා බේරා ගැනීම සඳහා අපිට සක්‍රීය මැදිහත් වීමක් තියෙනවා. ඒ සඳහා අපි සමාජවාදී වෙනුවෙන් මේ ක්‍රමයේ වෙනස් කිරීම වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපි මේ සාකච්ඡාව අපේ ආදරණීය සහෝදර සහෝදරයන්ට ශක්තියක් වේවා ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලෙෆ්ට් ලයින් තවත් අධ්‍යාපන වැඩසටහනක් සමග නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ වැඩසටහන මෙතනින් අවසන් කරන බොහොමත්ම ස්තුතියි.